අපි සාදු කියලා බණ අහන්න සූදානම්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් අපේ කල්‍යාණ මිත්‍ර සහෝදර අපේ සලවත් ධම්මානන්ද ස්වාමීන් වහන්සේගෙන් අපේ අනික් පඬිත හමුදුරන් වහන්සේලා දෙනමගෙන් අවසරයි අපේ වෛද්‍ය ප්‍රසන්න මැතිතුමන් එම මැතිණිය ඇතුළු පවුලේ පින්වතුනි අපේ ධම්මානන්ද සායන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විහාරස්ථානයේ දායක කාරකාදී සදහැවතුනි අද අපි තාම සතුටු වෙනවා මේ චාරිකාවේ අපි සිත කරපු පින්කම් අතර අපි තාම සතුටින් සම්බන්ධ වෙන උතුම් පින්කමක් මේ පින්කම හේතුව ධම්මානන්ද සායන් වහන්සේත් එක්ක අවුරුදු 5ක් එකට විශ්වවිද්‍යාලයේ අපිට සෑම දිනකම එක පන්ති කාමරවල ඉගෙන ගන්න ආශ්‍රය නිශ්‍රය කරන්න විවිධ සමාජීය ආගමික කටයුතු වල නියැලෙන්න අවස්ථාව අපිට ලැබුණා. ඉතින් අවුරුදු 12කට විතර පස්සේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ අපි නැවත හමු වෙන්නේ අද බොහෝ කාලයකින් යටත් පිරිසෙන් අවුරුදු 12ක් වෙනවා. එකක් ඒක අනිත් එක අද දායකත්වයේ අරගෙන කටයුතු කරන දොස්තර මහත්මයාත් දොස්තර නෝනත් මාව මේ රටට වඩම්මපු දායක දෙපළ වන තානියා නෝනගෙත් සත්‍ය නෝනගෙත් නිශාන්ත මහත්මයාගෙත් කල්‍යාණ මිත්‍රයෝනේ. ඒ දරුවොත් යාළුවෝ එකට තමයි ඉන්නේ. ඉතින් ඒක ලොකු සම්බන්ධකමක් තිබෙනවා. ඉතින් අපි තාම සතුටටපත් වෙනවා අද මේ ස්ථානෙට එන්ට ලැබීම පිළිබඳව. ධම්මානන්ද සායන් වහන්සේ හරීම අදිෂ්ඨානෙන් ඉගෙනගත්තු හාමුදුරු කෙනෙක් විශ්වවිද්‍යාලයේදී. දැන් මම ඇතුලේ පොලිටික්ස් නොකරට මම ටිකක් එළියේ පොලිටික්ස් කරා. විශ්වවිද්‍යාලය ඇතුලේ මම දේශපාලන වැඩ කරේ නෑ. නමුත් මම එළියේ ගොඩාක් වැඩ කරා. ඉතින් මම ගොඩාක් වෙලාවට මම කරේ මේ පළවෙනි උපාධිය ෆොටෝකොපි වලින්. පන්ති කාමරවලට මට සහභාගී වෙන්න ලැබිච්ච වාර ප්‍රමාණය අඩුයි. නමුත් ධම්මානන්ද සායන් වහන්සේ හරියටම සටහන් ලියාගෙන හැම පන්ති කාමර වැඩසටහනකටම දේශනයකටම සහභාගී වෙලා අනිත් එක උන්වහන්සේ ඒ කාලේ ඉඳලම හරිම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඊටාම උද්‍යෝගයෙන් වැඩ කරා. අද උන්වහන්සේ ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. එංගලන්තයට වැඩම කරලා උන්වහන්සේ ලස්සන පන්සලක් ආරම්භ කරලා තියෙන බව පේනවා. මොකද විශාල දායක පිරිසක් මේ දහවල් වෙලාවේ වුණා විශාල දායක පිරිසක් ඇවිල්ලා තියෙන උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් නිසා. මොකද උන්වහන්සේ හොඳ සත්පුරුෂ හාමුදුරු කෙනෙකුට උපස්ථාන කළා. අපේ හිරිපිටියේ පඤ්ඤාකිත්තේ කියලා මහා ප්‍රඥෙක් සංස්කෘත භාෂාවේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අත්තිඩියේ වැඩ ඉන්න කාලේ පන්සලේ වැඩ ඉඳිද්දී උන්වහන්සේට උපස්ථාන කරා. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස බොහෝම ගෞරවාදරයෙන් කටයුතු කරා. ඉතින් මම හිතනවා උන්වහන්සේට අද ඒ අපවත් වෙච්ච හිරිපිටියේ පඤ්ඤාකිත්ති නායක හඳුරුවන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. මොකද එපමණටම උපකාර වුණා අපේ සායනහන්සේ උන්වහන්සේට. ඉතින් අපි සතුටුයි උන්වහන්සේ වගේ සත්පුරුෂයෙක් අපි කියන්නේ හිත හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහක කන්න නැතුව දේවල් දිහා බලන හොඳ විවෘත මනසක් තියෙන හොඳ හාමුදුරු කෙනෙක් මේ පළාතේ ඔයයන්ට ලැබිලා තියෙන එක අපි භාග්‍යයක් කොට සලකනවා. අපේ විශ්වවිද්‍යාලෙම අපේ ජුනියර් හාමුදුරුලා දෙන්නේ දැන් මේ පන්සලේ ධම්මානන්ද සායන් වහන්සේත් එක්ක වැඩ ඉන්නවා. ඒක ලොකු දෙයක්. අපි ඊටාම සතුටුයි ඔබ හැම දෙනා එක්ක මේ ධම් කතාවෙන් නියැලෙන්න ලැබීම.
මයිකල් ගෝමස් ආදරණීය තාත්තා අභාවයට පත් වෙලා හරියටම 3 මාසයක් ජූලි 9 වෙනිදාට සම්පූර්ණ වෙනවානේ. ජූලි 9 වෙනිදාට ඒ වෙනුවෙන් තමයි අද මේ ධර්මානුශාසනාව මේ ස්ථානයේදී සිද්ධ කරන්නට සූදානම් කරලා තිබෙන්නේ. ඊට අමතරව මල්කාන්ති ගෝමස් මාතාවට, ධම්මිකා පෙරේරා මාතාවට, මිල්ටන් පෙරේරා පියාණන්ට ඇතුළු කොට ඔබ දෙපළගෙම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු අතර අභිලාෂයක් විදියට තියෙනවා. අද මම මෙහි තාත්තට පින් දෙන පින්කමක් නිසා කළගුණ සැලකීම පිළිබඳව අපේ දහම් කරුණු කීපයක් කතා කරනවා ඔබත් එක්ක. කතඤ්ඤුතා කියන කාරණාව ගැන. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ පවා කළගුණ සලකන අය සුලභ නෑ කියලා උන්වහන්සේගේ දේශනාවක් ඇසුරින් අපිට තහවුරු වෙනවා. ඒ තමයි උන්වහන්සේගේ මුවින්ම වදාලා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මේ. කෘතඥ කළගුණ දන්න කළගුණ සලකන අය මේ ලෝකේ හරීම අඩුයි කියලා. උන්වහන්සේ තුන් කාලයට මාහිතී ධර්ම කොටසනේ දේශනා කරේ. එතකොට උන්වහන්සේ ජීවමාන සමයේත් ඒ தત્ත්වය තියෙන්නේ. උන්වහන්සේ නුවණින් දකින්න ති අනාගතෙත් ඒකමයි தત્ත්වය. එතකොට කළගුණ සලකන කළගුණ දන්න පිරිස කියන එක ලෝකේ හැම කාලෙකම අඩුයි. එතකොට ඔබ අද කරන්නේ එවැනි උතුම් කළගුණ සැලකීමේ පින්කමක්. ඒවා අඩු දේවල්. දැන් මේ පින්කම ඔබ නොකරයි කියලා කවුරුක්වත් අහන්නේ නැහැ. 3 මාස පින්කම කරාද නැද්ද මේවයි ඕවා අහා ඉන්න හොය ඉන්න කාටවත් වෙලාවකුත් නැහැ. මේ පින්කමට ඔබ දෙපළ පෙළඹෙන්නෙම ඇත්තටම කිව්වොත් ඒ ඔබලාගේ ඇතුලේ ඒ ආදරණීය පියාණන් දීපු ජීවිතය ගැන තියෙන ගෞරවයත් එක්ක. ඒ ගැන තියෙන හැඟීම. කියන්නේ කළගුණ සැලකීම කියන එක අප තුල දියුණු වෙන්නේ අපිට කරපු උදව් ගැන සතුටු නම් විතරයි. අපිට කරපු උපකාර ගැන සතුටු නම් අපි කළගුණ සලකන අය බවට පත් වෙනවා. දැන් මහා මංගල සූත්‍රයේ තියෙන්නේ සන්තුට්ඨීච කතඤ්ඤුතානේ. තෘප්තිමත් මනසක් අප තුල තියනකොට ලද දෙයින් අපි සතුටු නම් අපි ඊළඟට අපි ඇති කරගන්න දේ තමයි අපිට ඒ සතුට දීපු අය වෙනුවෙන් අපි කළගුණ සලකන. ගොඩාක් ලෝකේ කළගුණ සලකන මිනිස්සු අඩුයි කියන එකේ අදහස තමයි Tamanට අනිත් අය කරපු දේවල් ගැන සතුටු මිනිස්සු අඩුයි කියන්නේ. Tamanට කරපු උදව් ගැන සන්තෝෂ අය අඩුයි. තෘප්තිමත් අය අඩුයි. ඒක එහෙම කරපු එක ඇති කියලා හිතන අය අඩුයි. ඕනම මිනිස්සෙකුට හිතෙන්නේ උදව්වක් ගත්තට පස්සේදී උදව් අරගෙන ඉවරුනාම හිතෙන්නේ ඕක යාට ඔයිට කලින් කරන්න තිබුණා. හිතෙනවා. එක්ක ඔයිට වැඩි දෙයක් යාට කරන්න තිබුණා හිතෙනවා. එයාගේ හැටියට ඕකත් මොකක්ද? එහෙම හිතනවා. කී සැරයක් නම් කිව්වට පස්සේදීද ඕක කරේ. කොහොම විවිධ දේවල් උදව්ව ගත්තට පස්සේ හිතෙනවා. උදව්වෙන් පස්සේ එහෙම හිතෙනවා. ඒකට ස්තුති කරන්න නොපෙළඹෙන හේතු ඒක. ඒකට පින් දෙන්න හෝ ඒකට ප්‍රතිඋපකාර කරන්න මිනිස්සු නොපෙළඹෙන හේතු තමයි මිනිස්සුන්ට උදව්ව අරගෙන ඉවරුණාට පස්සේදී ඒකේ අඩුපේ. ඒ උදව්ව සහ ඊට අදාළ කරුණු කාරණාවල ඒ පරිසරයේ ඒක වෙච්ච කාලය සම්බන්ධයෙන්ම අඩුපේනවා මිනිස්සුන්ට. අඩු පෙනෙනකොට මිනිස්සු කල්පනා කරනවා ඔකට පින් ස්තුති කියන්න දෙයක්ද? ඕකට ආයෙ පින් දෙන්න දෙයක්ද? ඕක මතක් කරලා පෙරලා උදව් කරන්න දෙයක්ද? ආදි වශයෙන් එයාගේ අටිහිතම එයාට අර කෘතඥ වෙන්න, කළගුණ සලකන්න, කරපු උදව්වට ප්‍රතිඋදව්වක් විදිහට මහ දේවල් කරන්න නෙවෙයි, ස්තුති කරන්නවත් පෙළඹෙන්න දෙන්නේ නැහැ. එච්චරට අපේ හිත මේ බොහෝම
මේ මොකක්ද අපි ඒකට කියන්නේ අපේ හිතේ ඒ උද්‍යෝගය නැති කරලා අපි ඒකට කම්මැලි කරනවා. ඇත්තටම ලෝකේ කලගුණ සලකන මිනිස්සු අඩු එකයි. සතුටු නැහැ ලැබෙන කිසිම දෙයකින්. අම්මා තාත්තා කරපු කිසිම දෙයකින් සන්තෝෂ නැති මිනිස්සු අම්මා තාත්තට මොකක් කරන්න කරන්නේ. ඒගොල්ලොන්ට හිතෙන්නේ අම්මා ඉතින් අරයටනේ වැඩිපුර කරන්නේ. එයා සලකයි. මට නෙවෙයිනේ මගේ හයියෙන්නේ මම මෙතෙන්ට ආවේ. මල්ලිට වැඩිපුර කරා, නංගිට වැඩිපුර කරා. ඔහොම හිතන. එතකොට තමන්ට කරපු එක ගැන එයා වහාම අසතුටු වෙනවා. එතකොට අම්මා තාත්තාගේ ප්‍රශ්නවලදී හෝ මිය ගියාට පස්සේ පින්දීම් වලදී හෝ එයාගේ අතීත කියනවා මම නෙවෙයි පින්කම කරන්න ඕනේ. අරයා. ලෙඩ වුණාට පස්සේ හිතනවා මම නෙවෙයි ඔක කරන්න ඕන. අම්මා ඉඩම ලිව්වේ අරයටනේ. මට ලිව්වේ කැලේ එකක් නේ. පාරයිනේ දුන්නේ අයියටනේ. අන්න එතකොට මිනිස්සු ඒ කියන්නේ Tamanට කරපු උදව්ව ගැන මිනිස්සු සතුටු නෑ කියන එකේ අදහස තමයි මිනිස්සු ඒ උදව්ව කරපු එක්කෙනාට ප්‍රති උදව් කරන්නේ නෑ කියන එක. දැන් ලෝකේ කලගුණ සලකන මිනිස්සු අඩුවීම ගැන පුදුම වෙන්න එපා. මොකද ලෝකේ මිනිස්සු වැඩිපුරම ඉන්නේ Tamanට ලැබුණු දේවල් ගැන තෘප්තිමත් මිනිස්සු නෙවෙයි. අතෘප්තිමත් මිනිස්සු. අසතුටින් ඉන්න මිනිස්සු නේ. මදි අඩු පාඩු හිස්තැන් හොය ඉන්න මිනිස්සු. සම්පූර්ණ වීම ගැන Tamanට දෙයක් තියෙන එක ගැන හෝ Tamanට දෙයක් දීම ගැන සතුටු අය මේ. ඔබලාට මේ හොඳට තේරෙනවා ලංකාවට යනකොට ලංකාවට යන්න බයම දෙන්න තියෙන තෑගි තොගේ හින්දා නේ. ලංකාවට ගොඩාක් අය යන්න බය මම දන්නවා ඒ ලංකාව කියනකොට ඔළුවට එන ලයිස්තුව. අරයට මොකද්ද මෙහා මොකද ලංකාවේ මිනිස්සු අපරාධ කියන්න බෑ බලාපොරොත්තු වෙන්නේ අඩුම ඇපල් ෆෝන් එකකින් මෙහා ඒවා චූටි චොක්ලට් කෑලි වගේවත් නෙමෙයි නේ ඒවා සැම්සුනුත් නෙමෙයි. ඉතින් ඒ බලාපොරොත්තු වෙන තත්ත්වය ඔබ දන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ට ඒ කොච්චර දුන්නත් හරි ඒගොල්ලෝ සතුටු කරන්නත් හරි අමාරුයි. එංගලන්ත ඉඳලා ඔච්චරද පුළුවන් කියන්නේ නම් ලන්ඩන් කියලා ඔළුවට එනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔබලා කරන දේවල් සම්බන්ධව ඔබලාගෙන් ඒ දේ ලබන අයට දැනෙන්නේ නැහැ මම මතක් වුණු එකත් ලොකු දෙයක් නේ කියන එක. මං වෙනුවෙන් චොක්ලට් එකක් හරි මෙයා අරන් ආවේ එයාගේ හිතේ මං ගැන මතකයක් තියෙනවා කියන එක ඔළුවට එන්නේ නැහැ. අපි හැමතිස්සෙම උදව්වකට පස්සේ බලන්නේ ඒකේ ක්වොන්ටිටි එක කොහොමද? ඒක කොච්චර ලොකු උදව්වක්ද පොඩි උදව්වක්ද? ඊළඟට එයා ඉන්න තැනත් එක්ක එයා ගන්න ආදායම් එක්ක කොච්චර දුරට කම්පෙයාර් කරලා බලනවා මෙයාට මෙච්චරත කරන්න පුළුවන්. ඒකින්ද මම ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා මේවා තේරුම් අරගත්තම අපේ හිත රිදෙන ප්‍රමාණයත් අඩුයි මිනිස්සු එහෙමයි කියලා තේරුණා. ඒත් අපේ හිත රිදෙනවානේ. අපි කාටත් හැමෝම වෙනුවෙන් චුට්ට හරි දේවල් අරන් යනවා. හැබැයි මිනිස්සුන්ගේ මූණේ එළියක් පේන්නේ නැහැ. මිනිස්සු හදවතින් ස්තුති කියනවා අපිට දකින්න නැහැ නේ. අපිට දැනෙනවනේ මෙයා මේකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා. ඒ ගැන පුදුම වෙන්න එපා. මිනිස්සු අපි දෙයක් දෙනකොටම හිතන්නේ අපිට ඊට වැඩිය දේවල් දෙන්න පුළුවන් කියලා. අපි චූටි දෙයක් කරනකොට අපි එයා වෙනුවෙන් ඒක කරන එක නෙවෙයි යාට වටින්නේ. ඒක කරපු ප්‍රමාණය ඇතිද මදිද එක්කෝ ගත්තු කාලය කොච්චරද ඒක කරන්න. ඒ වගේ ගොඩාක් අඩු මිනිස්සුන්ට පේනවා ඒක මනුස්ස ස්වභාවයක්. ඒ ගැන ඔබ අනුකම්පා කරනවා. අනුකම්පා කරන ගමන් ඒ වගේ චරිත ඇති අයට අනුකම්පා කරන ගමන් මම ඔබට යෝජනා කරනවා ඔබ ඉගෙන ගන්න ඕනි. ඔබේ දරුවන්ට උගන්වන්න ඕනි. අනේකා එයාට කරන පුංචි දේ ගැන සතුටු වෙන්න. දෙයක් කිරීම ගැන කරපු දේ ප්‍රමාණය හොයන්න එපා කියන එක කියලා දෙන්න. ඒක ලොකු එකක්ද පොඩි එකක්ද එකට ගියපු කාලය මොකක්ද කියන එක නෙමෙයි. එයාට පුළුවන් වෙලාවෙ එයාට පුළුවන් දෙයක්. කරානම් ඒ කරපු එක ගැන සතුටු වෙන්න ළමයෙකුට උගන්වන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ ජාතියේ එන්නෙන්නම කලගුණයක් සලකන්නේ නැති මිනිස්සු කෘතඥ නැති මිනිස්සු බවට පත් වෙන එක වළක්වන්න බෑ. අකෘතඥය.
දන්නේ නැහැ වගේ හැසිරෙනවානේ. ගොඩාක් අය අනිත් අයට උදව් කරන්න පෙළඹෙන්නේ නැති හේතුව ඔතෙන්දි හදාගන්න හිත රිදවා ගැනීමනේ. ඔතෙන්දි හදාගන්න හිත රිදවා ගැනීමේදී ආයේ ඊට පස්සේ ටිකන් කිසිම මිනිහෙකුට උදව්වක් කරන්නේ නැහැ කියන දැඩි තීන්දුව වලට අපි යනවා. මම ඔබට යෝජනා කරනවා ඔබ කෙනෙකුට උදව් කරද්දී කවදාවත් ප්‍රතිඋදව්ව ඔළුවේ තියන් උදව් කරන්න එපා. එහෙම වුණොත් ඔබගේ සත්පුරුෂකමට නිමාවක් එනවා. ඔබගේ පරිත්‍යාගශීලී බවට ඔබ තාප්පයක් හදාගන්නවා. ඔබ හදාගත්ත වෙනවා මෙන්න මේ බවුන්ඩරි එකෙන් යාට මම යන්නේ නැහැ. වැඩක් නැහැ මේ මිනිස්සු. බෝසත්කම කියන්නේ ඒක. බෝසත්කමේදී උදව් කරන්න උදව් අවශ්‍ය නිසා ඒගොල්ලෝ. උදව් කිරීම මනුෂ්‍යයින්ටත් සතාසීපාවටත් ගහකොළවලටත් ලෝකෙට සමාජයට ඕන කෙනෙකුට අපි උදව් කිරීම උසස් මනුෂ්‍ය ධර්ම නිසා. ඒක අපේ බෝධිසත්ව චර්යාව නිසා. අපි උදව් කරන්න ඕනේ ඒකට මිසක අපට ස්තුති කියයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක බලාපොරොත්තු වෙච්ච ගමන් අපේ උදව් වලට අනිවාර්යයෙන්ම එක තැනකදී ඉවරයි. අපිට එපා වෙනවා. අපිට කලකිරෙන ගොඩාක් අයගේ සමාජ සේවය නවතින්නේ පෙරලා කළගුණ සැලකීම අපේක්ෂාවෙන් උදව් කරනවා. ඒකට සමාජ සේවා නවතුනවා. අනිත් අයට උපකාර කිරීම නවතුනවා. දැන් සමහරව ලංකාවෙන් ආවම කමියුනිටි එකට අලුත් එක්කෙනෙක් ආවම තඩි පිටි ගාලා උදව් කරනවා නේ. හැබැයි පස්සේ ඒගොල්ලෝ වෙනස් වෙලා කරන යම් දේවල් හින්දා ඊට පස්සේ එන එක්කෙනෙකුට උදව් ඕන වුණත් කරන්න ටිකක් දෙවතාවක් හිතනවා. කලින් අයට කරලා මදිත කරගත්තු ටික කියලා. අපි අර අපේ කමියුනිටි එකට උදව් කරන්න නැතුව යනවා. මම ඔබට කියනවා ඒක කරන්න එපා කියලා. අනිත් අය ඔබට පෙරලා කරන එක ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක යාගේ ප්‍රශ්නයක්. ඔබ බෞද්ධයෙක් විදියට අපේ ලාංකිකයෙක් මෙතෙන්ට ආපු වෙලාවක ඔබෙන් උදව් ඕනේ නම් ලාංකික නොවන මිනිස්සෙකුට හරි ඔබගෙන් උදව් ඕන වෙලාවක ඔබ පෙරලා උදව් කිරීම තමයි ඔබගේ බෝධිසත්ව ගුණය. ඒ වගේ දේවල් අපිට පුහුණු වෙන්න පුළුවන් දේවල්. අපෙන් උදව් අවශ්‍යයිට අපි උදව් කිරීම. පෙරලා මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. ඇත්තටම පෙරලා බලාපොරොත්තු වුණොත් ඒ බලාපොරොත්තු වෙච්ච තැන ඉඳලම පිච්චීමක් තියෙනවානේ. අසහනයක් තියෙනවා. අතෘප්තියක් තියෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ අපිට පෙරලා අපි බලාපොරොත්තු වෙන ගෞරවනීය බව අපිට දක්වන එකක් නැහැ. අප කෙරෙහි ස්තුතිවන්ත වෙන එකකුත් නැහැ. අප ගැන අගයක් ඇතුව වැඩ කරන එකකුත් නැහැ. කොටිම ටික දවසක් යනකොට අපි ගැන අමතක වෙලා වගේ ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක යාගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔබ පුරුදු වෙන්න ඕනේ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් චර්යා ධර්මනේ. බෝධිසත්වයන් වහන්සේ ලෝකය වෙනුවෙන් උපකාරවත් උනේ බෝසත් අවදීදී. පෙරලා මුකුත් බලාපොරොත්තු වෙන්නේ මේ ඒගොල්ලන්ට උපකාර ඕනේ හින්දා. අර කපි ජාතකයේදී වඳුරෝ ටික අඹ කකා ඉඳිද්දී රජුරුවත් එනවා අඹ කන්න ඕන කමට. ඒකට පනින්න ඕන පැන්නම දිගමදි. ඒ ගොඩහින් නැමිච්ච අත්තක යා එල්ලිලා ඔක්කොටම කියනවා මගේ පිට උඩින් යන්න කියලා. පිට උඩින් යන්න කියලා. ඒ අද්දි අන්තිමටම ගියපු වඳුරා ශරීරේ කොටසක් හපලා තුවාල කරලා මේ මාරාන්තික තුවාල කරලා එයා යනවා. ඒ දේවදත්ත ඉපතිලා ඉඳපු අවස්ථාව. හැබැයි බෝධිසත්වෝ ඒක ගැන පෙරලා මේ වෛර කරන්නේ නැහැ. මොකද හේතුව ඒ වෙලාවේ බෝධිසත්වෝ කලේ ලීඩර් කෙනෙක් විදිහට කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ යාගේ සේනාවට. ඒක තමයි ඔහුගේ ලීඩර්ෂිප් එක. ඒ හින්දා මම ඔබට යෝජනා කරන ඔබ පවුලයට හෝ වෙනත් ලාංකික මේ සමාජයේ මේ රටේ ඉන්න අයට හෝ ලංකාවේ මව් රටේ ඉන්න අයට හෝ උදව් කරද්දී මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙන උදව් කරපු අය හරියට දුක් විඳිනවා පස්සේ. හරියට දුක් විඳිනවා. දරුවන්ට හරි දේවල් කරන්න එපා මොකද බලාපොරොත්තු වෙන්නේ.
ඒගොල්ලන්ට අපි දේවල් කරන්න ඕනේ ඒගොල්ලන්ට යහපතක් වීම පිණිස පමණයි. ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් දුන්නා ඒක ඒගොල්ලන්ට හොඳයි. ඒගොල්ලන්ගේ ළමා කාලය හොඳට පෝෂණය කරාම ඒක වැඩිහිටි වේදී සහ මහලු වේදී හොඳ නිරෝගී සම්පන්න ජීවිතයකට අපි ලබා දෙන ළමා කාලේ ලබා දෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයට උදව්වක්. හැබැයි ඒ අතරේ ඔළුවේ නම් තියාගන්න එපා අපිටත් ඉතින් වතුරු ගුරක් හරි දෙයි. අපි බලයි සමහර විට බලන්නත් පුළුවන් බලන්න බැරි වෙන්නත් පුළුවන් හිතලම නොබලා ඉන්නත් පුළුවන් නේ බලන්න පුළුවන් බලන්න බැරි වෙන්නත් පුළුවන් හිතලම නොබලා ඉන්නත් පුළුවන් ඔය ඕන එකක් විය හැකියි දැන් ඕක අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි බලාපොරොත්තු වුණොත් බලන එක ගැන පොඩ්ඩක් හරි ඒගොල්ලෝ උතුම් එනවා ආඩම්බරයක් නේ ලොකුකම් කියවන්න හිතනවා හතර වටේට කෝල් කර බලන්න එපා ඉතින් අපේ ළමයි අපිට බලනවා කියලා මේ අමුතු එකක්. ඊළඟට නිකන් හරි ඒගොල්ලන්ට වෙන වැඩ යෙදිලා බලන්න බැරි වුණොත් ඔයගොල්ලෝ දන්නව නේද මම එංගලන්තෙට මුන් ගෙනිච්ච හැටි. මම මොන දුකක්ද වින්දේ. අපි මෙහෙමයි කරේ. අපි කෑවද හරියට. අපි සතුටින් හිටියද. කිකියා අපි පෙරලා මේ දේශක දැඩි ලෙස දේශක මම ඔබට යෝජනා කරනවා ඒක ඒගොල්ලෝගේ ප්‍රශ්නය. ඔබගේ ගාවට ආපු දරුවෝ මේ සසරේ සැරිසරන අයනේ මේ ඔබගේ ගාව ඉපදිලා ඉන්නේ. ඔබගේ දරුවෝ වෙලා තිනු මේ ආත්මනේ. පෙර වෙන අයගේ දරුවෝ වෙන්න පුළුවන්. ඔබගේ වෙන නෑ කන් තිබුණ වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබේ දරුවෝ වෙලා දැන්. ඒ උන්ට යම් කොටසක් ඔබ කරනවා. භවින් ඒගොල්ලෝ බේර ගන්න ඕනේ. හොඳ දේවල් වල ඒගොල්ලෝ යොදවන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට උගන්වන්න ඕනේ. මව්පියෝ ලෙස ඒගොල්ලෝ පෝෂණය කරන්න ඕන කුඩා කාලේදී. එහෙම ටිකක් තියෙනවා. ඒ ටික කරන්න. ඒක ඔබ කරන්න ඕනි කොටස. ඒක ලෝකේ කවුරුත් නොකරත් බෞද්ධයෝ අපි කරන්නේ. මොකද බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ ඒක දරුවෝ වෙනුවෙන් ඉෂ්ට විය යුතු යුතුයකම් අතරට පෙන්නලා තියෙනවා. ඒක දරුවන්ට කරන උපකාරය. හැබැයි පෙරලා දරුවෝ කරයිද නොකරයිද කියන එක හොයන්න එපා. මොකද ඔබලාට කියලා තියෙන්නේ උපේක්ඛා වර්ධනය කරගන්න කියලානේ. උපේක්ෂාව කියන්නේ දරුවන්ගෙන් එන ලාභෙදිත් මධ්‍යස්ත වීම, දරුවන්ගෙන් එන අලාභෙදිත් මධ්‍යස්ත වීම. දරුවන් නිසා එන කීර්තියේදී අපකීර්තියේදී, නින්දාවේදී ප්‍රශංසාවේදී, සැපතෙහිදී දුකෙහිදී මේ කියන අටලෝ දහමම ඔබට දරුවෝ හින්දා මුණ දෙන්න වෙයි. ඔබ හැම එකකදීම දරුවෝ සම්බන්ධව උපේක්ෂා සහගත වෙන්න. ඒකදී අපිට තද ඇලීම් හෝ තද ගැටීම් වලට යන්න බෑ බෞද්ධ දෙමව්පියන්ට. හැබැයි ඒගොල්ලෝ වෙනුවෙන් මෛත්‍රියෙන් හැමදේම කරලා දෙන්න. ඒගොල්ලොට අවශ්‍ය මෛත්‍රියේදී තියෙන්නේ අවශ්‍යව විතරයි කරන්නේ. මෛත්‍රියේදී තියෙන්නේ අවශ්‍යව විතරයි කරන්නේ අනවශ්‍යව කරන්නේ. ආදරේදී තමයි ඕනේ නැතිව කරන්නේ. ඒ කියන්නේ ආදරේයි මෛත්‍රිය අතර එක සමානයි වගේ සිතුවිලි දෙක පෙනුනට පොඩි වෙනස්කමක් තියෙනවා. එක වගේම වුණාට එකක් නෙවෙයි එක. ආදරේදී අපි කෙනෙකුට ආදරේ වුණාම සීමාව ඉක්මවල දේවල් අපි කරනවා. ආදරේ වැඩි වුණා. හොඳට කන්න පුළුවන් අයටත් අපි කවනවානේ. ඒ තමයි ආදරේ. මෛත්‍රියේදී කරන්නේ එයාට බඩි කිනි නම් එයාට කැම ටික සුදුසුම කරනවා. ආදරේ වැඩි වුණාම ඒක අපි කවලක් දෙනවා. එහෙම අපි කෙනෙක්ගේ නීඩ්ස් ටික කරලා දෙන්න පුළුවන් මෛත්‍රියේ අවශ්‍යතා. කායික අවශ්‍යතා, එයාගේ මානසික අවශ්‍යතා, අපි යාට කයින් කරන ක්‍රියා, වචනෙන් කරන ක්‍රියා ඒවා තියෙනවා මෙත්තා සාගතනේ මෛත්‍රිය. හැබැයි ආදරේ ඊට වඩා ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඒ ආදරේ කියන එකේදී අපි උපරිමයට යනවානේ. අවශ්‍යතා නෙවෙයි දරුවන්ගේ ආසාත් ඉෂ්ට කරනවා අපි. දරුවන්ගේ උවමනා ඒවා ඉෂ්ට කරන්න අපි අප වෙනවා දරුවෝ සම්බන්ධවනේ. ඒවා වැරදි කියලා නෙමෙයි මම මේ කියන්නේ ඒවා කරන්න එපයි කියලා නෙමෙයි. නමුත් ඒකෙදි ගොඩාක් වෙලාවට අපි පෙරලා අපේක්ෂා කරනවද නැද්ද? අපේක්ෂා කරනවා.
ඊළඟට අපි අර ආදරය කරපු තරමටම කේන්ති ගන්නවා. තරහත් ආදරය කරපු තරමටම කේන්ති යනවා. මොකද අපි ලස්සනට කතා කරා නම් අපිත් හොයනවා අපිටත් ලස්සනට කතා කරන්න. අපි ඒගොල්ලෝ ගැන හොඳට හිතුවා නම් අපි හිතනවා අපි ගැනත් හිතන්න ඕන. අපි ඒගොල්ලොන්ගේ හිත නොරිදෙන්න හැසිරුණා නම් අපි බලාපොරොත්තු වෙනවා අපිටත් හිත රිදෙන්නේ නැති වෙන හැසිරෙන්න දැනගන්න ඕනේ ඒගොල්ලෝ. මෙත්තාවල විශේෂත්වය තමයි ඔය ටික ඔක්කොම කරනවා කායිකවයි වාචසිකවයි මානසිකවයි. හැබැයි ඒකේ රිටර්න් එකක් හොයන්නේ නැහැ. ඒ අපේ ක්‍රියාවට එයාගේ පැත්තෙනුත් එවැනිම රියැක්ෂන් එකක් හොයන්නේ නැහැ. එතකොට මෛත්‍රී හින්දා දුක් විඳින්නේ. ආදරේ හින්දා දුක් විඳින්නේ. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ දරුවෝ හදනකොට තියෙන්න ඕනේ මොකද්ද? මෙත්තානේ. මෙත්තා. කරුණාව, මුදිතාව ඒවත් හරි උදාර දේවල්නේ. කරුණාව කිව්වේ ඒකට ඉංග්‍රීසි වචනේ මම දන්නේ නැහැ. කම්පැෂන් තමයි. ළමයි කයින්ද? මොකක්ද? කයින්ඩ්නස් කියන එක. කම්පැෂන් ඒ කරුණාව. මෛත්‍රිය. කයින්ඩ්නස් කියන එක. කරුණාව. ඉතින් කරුණාව හොඳ එකක්. හැබැයි කරුණාව කියන්නේ දුක නෙමෙයි. දැන් කරුණාවයි ශෝකයයි ළඟින් යනවා. දැන් අපි ගොඩාක් වෙලාවට හිතනවා අනිත් එක්කෙනා දුකෙන් ඉන්නකොට අපිත් එයත් එක්ක දුකෙන් ඉන්න එක තමයි අපේ හිත උණු වෙනවා කියන එක අදහස. නෑ. හොඳම උදාහරණය අර මේ සෝපාක අමුසෝනි ගැට ගහලා මලමිනියකට ගැට ගහලා දාලා තියෙනවා. සෝපාක රාත්‍රී අඬනවා හීතලටයි මලමිනී කන්න ආපු සත්තුන්ගේ කෑකෝ හඬටයි බය වෙලා. බුදුහාමුදුරුවෝ ඔහුව ඒ මලමිනියෙන් ගැට ගහලා තිබිච්ච තැනින් ලිහලා අරගෙන ඇවිල්ලා නාවලා එයාට කරන්න පුළුවන් ලොකුම උදව්ව වෙච්ච එතන ආරක්ෂාව දෙන්න. පහන කරනවා. ඒක තමයි කරුණාව. දැන් අපි ගොඩාක් වෙලාවට එහෙම ළමයි අනුන්ගේ ළමයි එහෙම දුක් විඳිනවා දැක්කම අපිටත් අපි කියන අයියෝ පපුව පිච්චෙනවා මේවා දැක්කම කිව්වට අපි එහෙම මොකුත් කරන්නේ නැහැ. ගොඩාක් මිනිස්සු කියනවා ගඟට ළමයි දාලා කිව්වම අයියෝ දෙන්න එපැයි කාට හරි දුන්නොත් ගන්නවද? ඕවා කරනවද? අපි ඒ වගේ කතා පවත්වනවා විතරයි. මං හිතන්නේ ඒක අපේ ඒ කියන්නේ ඒක ක්‍රියාව ඇතුලේ නෙමෙයි ඒක වෙන්නේ. ඒක කතා අපි කතා කියන්නේ. ළමයා බඩගිනි කියලා අරගෙන ඇත්තටම බිස්නස් එකට එන අයතින්න පුළුවන්. නමුත් ඇත්තටම අත දික් කරොත් ළමයාට මේ වෙලාවේ දෙන්න මොනවා හරි කන්න අරන් දෙන්න කියලා අපේ ඔළුවට එන්න පුළුවන්. මේක ව්‍යාපාරයක්. දැන් ඒ ළමයාට එහෙම කන්න බැරි හින්දා ගඟට දැම්මම අපි කියනවා දෙන්න එපයි කාට හරි. නෑ ඒක තමයි අපිට තියෙන්නේ අර ක්ෂණික දුක්, ක්ෂණික ශෝක. කරුණාව කියන්නේ මිනිස්සේ දුකෙන් අසහනයෙන් වේදනාවෙන් ඉන්නව දැකලා එයා ඒ දුකෙන් වේදනාවෙන් අසහනෙන් ඉන්න හේතු අඳුනගෙන අනේ හේතු වලින් එකක් හරි නිදහස් කරන්න අපිට පුළුවන් නම් අපි ඒක කරමු. ඒක තමයි කරුණාවත් එක. කරුණාව කියන්නේ අඬනාත් එක්ක අඬන එක නෙමෙයි. ඒක ශෝක. ශෝකයයි කරුණාව එකට ළඟින් යනවා. අම්මා කෙනෙක් දරුවන්ට කරුණාවන්ත නම් දරුවෙක් වැටිලා අඬන වෙලාවට එයාව නැගිටලා තුවාල වෙලා නම් පේත් දාලා එයාව සනසන එක. එතකොට ළමයා වැටිලා අඬනවා කියලා ගොඩාක් වෙලාවට ලංකාවේදී අම්මා කෑ ගහලා සීනති වෙන ඊට වෙලියයි කියන්නේ. ඒ බය වෙලා නේ. ඒක ශෝකය ආවන් එයා කරන්න ඕනි එක නෙවෙයි කරන්න වෙන එකක් අත. වෙන එකක් කරන්න. එහෙනම් කරුණාව කියන්නේ එයා දුකින් නිදහස් කරගන්න මොනවා හරි කරන එක අපේ. එයාගේ හේතු අඳුනගෙන ඒ හේතු නැති කරන එක. සමහරවිට චූටි දෙයක් කරන්න පුළුවන්. හැබැයි කරුණාවේදී බලාපොරොත්තු වෙන්න ඕනේ. කරුණාවෙන් කතා කරත් කෙනෙකුට ඒකත් එයාට ඒ වෙලාවේ ඕන එකනේ. එයාගේ දුක අහන් ඉන්න එකත් සමහර විට එයාගේ ප්‍රශ්නේ, දරුවාගේ ප්‍රශ්නේ අම්මා අහන් ඉන්න හොඳ. මම යෝජනා කරනවා අහන් ඉන්න. ඒක ලිමිට් එකක් නෑ. එයාට ඕන තරම් කියන්න දීලා අහන් ඉන්න. මම ඔයාට පැයක් අහන් ඉන්නම්. අනේ පැයෙන් පස්සේ නම් බෑ කියලා නෙමෙයි කරුණාව පටන් ගන්න. ඔයා කතා කරන්න මං අහන් ඉන්න. අට ඕන දෙයක් කියන්න මං අහන් ඉන්නම් ඔයා. හැබැයි මතක තියාගන්න ඕනේ
කරුණාවේ විශේෂත්වය තමයි එහෙම අපි අනිකාට කරුණාවන්ත වුණාට අපි අනිකාගෙන් කරුණාවන්තකම නැසෙවිය යුතුයි. ඒක හොයන්න ගත්තු ගමන් මොකද වෙන්නේ? දුක් විඳින්න. මොකද සමහර විට අපි එයාගෙන් කරුණාව හොයන වෙලාවේ එයාට අපිට කාරුණික වෙන්න බැරි පරිසරයක් තියෙන්න පුළුවන්. එයා හිර වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. අවිවේක වෙලාවක් වෙන්න පුළුවන්. විවිධ දේවල් තියෙන්න පුළුවන්. දරුවන්ට කරුණාවන්ත වෙන්න ඒ දරුවන්ගේ කරුණාව හොයන්න එපා. හොයන්න නැති එක්කෙනාට මොනව ලැබුණත් සනසිලි. හොයන එක්කෙනාට ලැබෙන එක එක්කමදී කියලා හිතනවා නේද? එහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවා. හොයන්න එපා. හොයන එක තමයි දුක් විඳින හේතුව. අනිත් අයට කරන එකෙන් දුක් විඳිනවා කියලා අපි හිතන්නේ නෑ. කරලා හොයන එකෙන් දුක් විඳින්නේ. තේරෙනවද ඒ කාරණේ? අපි හිතන්නේ මේ අපි දුක් විඳින්නේ මේ අනුන්ට කරන්න ගිහිලා කියලා දේවල්. ඇත්තටම නෑ. අපි දුක් විඳින්නේ අනුන්ට දේවල් කිරීමෙන් හින්දා නෙමෙයි. අනුන්ට දේවල් කරලා අපි ඒගොල්ලොන්ගෙනුත් දේවල් හොයනවා. කන්දිකන්නක දවස් 10ක් එක දිගට හිඟන්නේකොට වත් දුන්නොත් එහෙම ගෙදරට එනවා එක දිගට යන දවස් 10ක් හිඟන්නේ කැමිල්ලගෙන. හැමදාමද? 11 වෙනි දවසේ ඔබ සිටි එකට ගියපු වෙලාවක ඔබ දකින්න ඒ හිඟන්න ඉන්න සිටි එකේ හිඟන්නත් ඔබ දකින්න හිඟන්න දැක්කේ නෑ වගේ ඉන්නවා. ඔබ hina වෙන්නේවත් නෑ බලන්නේවත් නැතුව හිඟන්න හොඳටම ඔබ දැකලා හක බලන් යනවා. මොකද හිතෙන්නේ? දෙන් කෝකායේ ආයේ දැක්කද? දවස් 10ක් කෑව ගුණයක් නෑ ගුණ මකුවා. මොකද වෙන්නේ? පින්ගන්නට දවස් 10ක් කන්න දුන්නත් අපි යටින් බොන්ඩ් එකක් හදා ගන්නවා කියලා. මම ඔබට යෝජනා කරනවා. එයාට අපි කන්න දෙන්න ඕනේ බඩකින් ඉඳච්චට. එතනින් එහා ඒවා ඔළුවේ තියාගන්න එපා. එතනින් එහා ඒවා ඔළුවේ තියාගන්න ගියපු ගමන් අපි විඳවනවා. මොකද එයා පෙරලා අපිට ස්තුතිපූර්වකව බලන්න ඕනි කියලා අපි හිතන එකම අපි හිතනවා අපේ බත් වලට එයා වහල් වෙන්න ඕනි කියලා. එයා යටත් වෙන්න ඕනි. එයා අපි දකින්න හැමදැනකදීම එයා අපිට ඔළුව නමන්න ඕනි. ඒකයි අපිට දිගට කුසල් වල නියැලෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි කරනවා මගදී නවත්තලා දාන්නේ පෙරලා ප්‍රතිචාරය අපි අපේක්ෂා කරන එක නූනම. එහෙනම් හොඳට තේරුම් ගන්න. හිත හදා ගන්නවා කියන්නේ මේව තේරුම් ගන්න. අපේ නුවණ දියුණු කරගත්තම අපිට අපි කරන දේ බොහොම නිස්සරණේ පිටස කරන්න පුළුවන්. මොනවත් බලාපොරොත්තු නැවේ. ඒක තාම දියුණු තත්ත්වයක්. ඒකෙන් අපිට ආනිසංස ලැබෙන මොකද හිතට අසහනයක් නැහැ. අපි කොච්චර දේවල් කරත් අපි විඳවන්නේ නැහැ. අන්තික මුදිතා. මතක තියාගන්න මුදිතාව හරිය වැදගත් දෙමව්පිය දූ දරු සම්බන්ධයකදී. මුදිතාව කියන්නේ මේ දරුවන්ගේ සාර්ථකත්වයේ දැක සතුට වෙන. ඒ සතුට ඔබට ලැබෙන්නේ ඔබ ගැන තෘප්තිමත් නම් විතරයි. නැත්තම් ඔබ අනිකාගේ සතුට පිළිබඳව දරන ඒ චෛතසිකේ එන්නේ නැහැ. ඔබ සතුට වෙනවා නම් මම මේ දරුවන්ට දේවල් හොඳට කරලා දෙනවා ඒකෙන් ඒගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා අන්න එතකොට පෙරලා ඔබට සතුටක් එනවා. ඔබ අනිකා සුවෙන් ඉන්නව දැකලා සතුට වෙන්න පුහුණු වෙන්න තමයි ඔබේ දරුවෝ ඉන්නේ ඔබට. මොකද ඒගොල්ලෝගේ සුවපත් ජීවිතය වෙනුවෙන් ඔබ උපරිම දායකත්වය දක්වනවා නේ. ඉරිපෙවිල්ල ඉඳලා නෑවිල්ල කැවිල්ල පෙවිල්ල ඔක්කොම නේද? මේ හැම දෙයකදීම ඔබ සම්පූර්ණයෙන්ම ඔබ දිය කරනවා. ඒකදී එයා ඒ උපකාරයෙන් වැඩෙනවා දැක සතුට වෙනවා. ඒකට කියන මුදිතා කියලා. හැබැයි වග වෙන්න ඕනේ. එයාගේ සතුටේ කොටස් ඔබට අයිති බව නොසිතයි. දැන් අර මෙහෙ තියෙනවා 11+ කියලා එකක් නේ. එක්සෑම් එක ලංකාවේ තියෙන ශිෂ්‍යත්ව කියලා. ඒක පුදුම විභාගයක් මම කියන්නේ ඒක මාරාන්තික මිනිමල් විභාගයක් කියලා ඒක. ශිෂ්‍යත්වයේ පුදුම විභාගයක්. ඉතින් මේ විභාගයට වැඩිපුරම සූදානම් වෙන්නේ අම්මලා තමයි. 11+ එකටත් එහෙමද? සමා වෙන්න. අම්මනේ සූදානම් වෙන්නේ ඒක ඕනුලු නේද? ලංකාවේ ශිෂ්‍යත්ව එක හරියම වැදගත් වෙලා තියෙනවා. අම්මලා එකට පුදුම විදියට සූදානම් වෙනවා. තාත්තලා නම් ඊහෙටි ඕක ගණන් ගන්න නැහැ. මෙහෙත් එහෙම වෙන්න තිමයි තේනේ.
ළමයාට 11+ කියලා දන්නේ අඩුවෙන් වෙන්නේ තාත්තලා. නෑ හැම තාත්තම නෙමෙයි ගොඩක් තාත්තලා මෙහෙදි කෑරින් කියන එක හොඳට තියෙනවා නේ. දරුවෝ ගැන හරියට හිතන ගොඩක් තාත්තලා. ලංකාවේ ඇත්ත වශයෙන්ම මෙච්චර පවුලට තාත්තලා දායක වෙනව අඩුයිනේ. මේ අම්මලා නේ පවුල ඇදන් යන්නේ ලංකාවේ. සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික සහ පාල මධ්‍යම පාන්තික පවුල්වල පවුල ඇදන් යන්නේ අම්මලා ඇත්තට. දැන් මේවයි මම දැක්ක දේ තමයි පන්සල ගෙනියන්නත් තාත්තලා ඉදිරියට ඇවිත් තියෙනවානේ. පවුල් සංස්ථාවේ දියුණුවට තාත්තලා ගොඩක් දායක වෙනවා මෙහෙදි. ඒක මම මේ රටේ විතරක් නෙමෙයි විදේශීය රටවලට ගියපු පවුල්වල දකින හොඳ ගුණයක්. තාත්තලාගේ දායකත්වය හරීම හොඳයි. එහෙමත් කෙනෙක් තමයි වගකීම නැතුව වැඩ කරන්නේ. ගොඩක් අය හොඳට දායක වෙන තමන්ගේ ළමයි වෙනුවෙන් නේ. ගොඩක් අය ගේන්න ගෙනියන්න බලන්න නේද? සෝදන්න පවා කැප වෙනවානේ. කැම ටික වෙලා තියනවා. එහෙම හොඳ ගුණ තියනවා මේ රටට ආවම එහෙම මේ දූල පුතාලා මේ තේරෙන ළමයි වටහා ගන්න ඕනේ. ලංකාවේදී ගොඩක් තාත්තලා ඔච්චර උදව් කරන්නේ ඔයගොල්ලෝගේ තාත්තා ඔයගොල්ලන්ට උදව් කරන තරම්. අම්මා මත්තෙම තමයි දරුවෝ ටික ඇත්ත වශයෙන්ම උඩට එන්නේ ගොඩක් දරුවෝ. අම්මලා හරියට වෙහෙසෙනවනේ ශිෂ්‍යත්ව කියන විභාගෙට නේ. ඉතින් ඔය ශිෂ්‍යත්ව කිට්ටු වෙනකොට ගොඩාක් ළමයි එනවා අපේ පන්සල් වලට අම්මලත් එක්ක ආශිර්වාද ලබා ගන්න පිරිත් නූලක් ගැට ගහ ගන්න අපි සෙත් පතල යවනවා. ඒ ඇත්තටම මේ විසල් සාවම ආයෙත් එක්ක අරන් යනවා අපිට කියන්නේ. එක වෙලාවක එහෙම දරුවෙක් එහෙම මට පිරිත් නූල් ගැට ගහගෙන එහෙම ගිහිල්ලා එයා විභාගෙ දෙලා හොඳට පාස් වෙලා. ලකුණු 182ක් අරන් ඉතින් ඒ දරුවාව එක්කරන් ආව අම්මා මගේ ගාවට මං ඉතින් ඒ පොඩි එකාට හොඳට ප්‍රශංසා කරා. ඔයා හොඳ ළමෙක්, ඔයා දක්ෂයි. මම ගත්තෙත් ලකුණු 43යි ওই විභාගෙට. ඔයා 182ක් මාරන්. ඔයා හොඳ ළමෙක් කියලා මං ඉතින් යාගේ දක්ෂකම හොඳට ප්‍රශංසා කරා. ටික වෙලාවක් අහන් ඉනකොට අම්මා නලියනවා වගේ. එයාට හරි අමාරුයි. ඒකට එයා එක සැරේටම කියනවා මාන් නැත්තම් ගණියේ 182ක්. ඒ කියන්නේ අරක ෂෙයාස් ඉල්ලනවා. මම ඔබට කියනවා ඒක මුදිතා නෙවෙයි. මුදිතා කියන්නේ එයා සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන එක. තේරෙනව නේද? ඒ කියන්නේ එයා ලොකු තැනකට ඇවිල්ලා ඉන්නවා. එයා උඩට ඇවිල්ලා ඉන්නවා දැකලා ඔබ නිර්ආමිසව මුකුත්ම එයාගෙන් බලාපොරොත්තු නොවි ඔබ සතුට වෙන එක තමයි මුදිතා. ඒක හරි වටිනවා. නැත්තම් වෙන්නේ අර වගේ හිත රිදෙනවානේ. එක්ක එයා අර එක සැරේට මෙයාගේ කටින් එක පැන්නේ මට හිතුණා නෑ ළමයා හරි ඒක කියයි කියලා අම්මා බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ නැතේ නේ. අම්මා තමයි මට උදව් කරේ කියලා. මොකද දැන් පොඩි එවුන් වොයිස් කට් දෙනවා ටීවී වලට මේක මම මෙහෙමයි කරේ කියලා ලෝකෙ පෙන්නලා වගේ නේද? ලොකු වොයිස් කට් දෙනවා. එතකොට ඒ අම්මගේ තාත්තගේ නම කියනවා ඒවයි. දැන් ඒක කියනවා කියලා අපේක්ෂා කරනවාද මම? ඒ අපේක්ෂා කරන තැන තමයි දුක. එතන තමයි දුක. ඒ කියන්නේ මොකද නිකන් හරි ළමයාගේ කටින් කියුනේ නැතුණාම රිදෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අනිත් එක්කෙනා සතුටු කරාට පස්සේ හිතනවා එයාගේ සතුටේ කොටස් අපිට අයිති කියලා. මම ඔබට යෝජනා කරනවා විඳවන්න පාරවල් හදාගන්න. ඊට පස්සේ අපිට බැන ඉන්නවා මේ මිනිස්සු කලගුණයක් නැහැ කියලා. හරි අකෘතඥයි කියලා. අපිට ගොඩාක් මිනිස්සු නැති වෙන්නේ ඔහොම අපි හදාගත්තු දේවල් ඉඳලා. මම ඔබට යෝජනා කරනවා මේක අමාරුයි. මේක ඇත්තටම පටිසෝතගාමීනේ. අනිත් අයට දේවල් කරලා මුකුත් බලාපොරොත්තු නොවී ඉඳීම සාමාන්‍ය ගමනක්ද? නෑ ඒක උඩුකම් බලා පිනීම. කමරේ. ඒක තමයි බෞද්ධකම. හොඳ බෞද්ධ පුහුණුවක්, හොඳ බෞද්ධ ප්‍රතිපදාවක් එක දුෂ්කර දෙයක්. ඒකින්ද ඔබ උත්සාහ කරන්න ඔබගේ දරුවොත් එක්ක මේවා පුහුණු වෙන්න. එතකොට ඔබ පෙරලා දරුවන්ගෙන් මෛත්‍රී කරාට මෛත්‍රිය හොයන්නේ. කරුණාවන්ත වුණාට කරුණාවන්තකම හොයන්නේ. ඔබ දරුවන්ගේ දියුණුවට උදව් කරලා සතුටු වුණාට ඒ සතුටේ කොටස් ඔබටත් ලබා දෙයි කියලා ඔබ හොයන්නේ. ඔහුව සතුටු කරාට ඔබ සතුටු කරයි කියලා බලන්න. ඒක ඔබේ හිත හදාගන්න හොඳයි. ඒ ටික කරන එක ළමයින්ගේ කෘතඥකම. ඒක ළමයින්ගේ.
ළමයි ඒක අම්මා තාත්තා වෙනුවෙන් කරන්න ඕන. Tamanට දක්වපු කරුණාවට වඩා කරුණාවක් දෙන්න ඕනනේ. Tamanට දක්වපු අනුකම්පාවට වඩා අනුකම්පාවක් දක්වන්න ඕනි. Taman ගැන අම්මා තාත්තා සතුටු වුණාට වඩා අම්මා තාත්තා සතුටු කරලා Taman සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක ළමයින්ගේ කටයුත්තක්. ඒ අම්මා තාත්තා අපි ඒව බලාපොරොත්තු වෙන හොඳ නැහැ. ගුරුවරු ඒව බලාපොරොත්තු වෙන හොඳ නැහැ. හිත රිදෙන. දැන් මම 80ක් පොඩි හාමුදුරුවලා මගේ ආයතනයේ ට්‍රේනින් කරන අපේ දමන් හාමුදුරුවෝ දන්න 80ක් ඉන්නවා. හැබැයි මම සෑම දිනකම ලංකාවෙන් ඉඳි පන්සලට එන්නේ සාමාන්‍යයෙන් 11 12 එක වෙලා ධර්ම දේශනාවලට කියලා. ඈත පිටිසර ගියාම පැය 4-5 ට්‍රැවල් කළා මහරාත්‍රි පන්සලට එන්නේ. එතකොට කවුරුත් නැහැ ඉතින්. හැබැයි මං එනකොට දොර අරින්න හිටියේ නැහැ කියලා මං එනකොට ගිලම්පස හදන්න හිටියේ නැහැ කියලා මම එක වදයක් කරගන්නේ මම එක තේරුම් කරලා තියෙනවා මට මේගොල්ලෝ උදේ 4ට නැගිටින්න ඕන 5ට නැගිටින්න ඕනේ මං එනකන් ඒගොල්ලන්ට ඉන්න බෑ මට 12ට හෝ 1ට ඇවිල්ලා මට 6 වෙනකන් සතු වෙන්න පුළුවන් ඒත් මේගොල්ලෝ 5ට ඉන්න ඕනේ මම මේගොල්ලන්ට උදව් කරනවා කියලා මේගොල්ලෝ මං එනකන් බලන් ඉන්න ඕනි කියන එක ඔළුවේ තියාගත්තොත් අන්න මට රෑ එනකොට කවුරුත් නැති වුණාම අසහනේද නැත් අසහනේ මම විඳවන්නේ මං අපේක්ෂා කරොත් විතරයි. මං අපේක්ෂා කරන්නේ නැත්තම් මං විඳවන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ කලගුණ සලකන මිනිස්සු හැදෙන ක්‍රමේ අපි ඒගොල්ලොන්ට ලද දෙයින් සතුට වෙන උගන්වීමෙන් නමුත් අපි කලගුණ සැලකීම කියන එක අපේක්ෂා නොකරන අය විය යුතුයි. අපේක්ෂා කරනවා යන දුක් විඳිනවා. ඔබ ඔබේ දෙමව්පියන්ට ඔබ කලගුණ සලකන්න. ඔබට කරපු උදව් වලට ප්‍රති උදව් කරා. ඔබ සමහර ළමයි එක දකේ නෑ. ළමයි එක ඉගෙන ගන්න. මේව අපේ යුතුයකම් කියලා. ඔබ මේ රටේ හිටියත් තාත්තගේ ගුණ සීකලා අද බණක් කරනවා. මේ සිල් වැඩසටහනට දායක වෙනවා ඔබ. කොහොමද දෙයක්? ඒක ළමයින්ට හොඳ පණිවුඩයක් නේ. හොඳ පණිවුඩයක් ළමයින්ට. ළමයි ගැන හිතයි. තාත්තයි මේක කරේ අම්මයි මේක කරේ සීයා ගැන කියනවා සීයාගේ නම කියලා තමයි පින්කම කරේ ඒක ඔළුවට යන්නේ ඒක සමහර විට දවසක ඔබ මියගේ දවසක දරුවෝ කරයි ඔබලා වෙනුවෙන් ඒක නොකර ප්‍රශ්නයක් නැහැ මොකද ඔබ බලාපොරොත්තු වෙලා නැත්තම් ඔබ ඒ ගැන හිතන්නේ නැහැ එතකොට මොකද ඔබ ඔබේ කොටස කරමින් යනවා එදා කතඤ්ඤතා කියන්නේ උදාර ගුණයක්. ඒකේ මුකුත් බලාපොරොත්තු නැතුව ඉන්න කෙනාට අනිවාර්යයෙන්ම ප්‍රති උදව්ත් හම්බ වෙනවද නැද්ද? ඔය. කියන්නේ ප්‍රති උදව් බලාපොරොත්තු නොවි උදව් කරොත් හිතන්නේවත් නැති ප්‍රති උදව් හම්බ වෙනවා. හිතන්නේවත් නැති. එහෙනම් බය වෙන්න එපා අනිකාට කැපවීම සම්බන්ධව. ඔබ ඔබගේ කොටස කරන්න. කලගුණ සලකන දුර්ලභ මිනිස්සු අතරට ඔබ එකතු වෙන්න. ඔබට කරපු පුංචි උදව්වක් මතක තියාගන්න. ඒකට ස්තුතිවන්ත වෙන්න. එතකොට රටට ස්තුතිවන්ත වෙන්න තියෙන ඔබටනේ. මොකද ඔබගේ මව් රට ඔබට මෙතනට එන්න උදව් කළා. ඔබ එංගලන්තයට ඇවිල්ලා වැදගත් රස්සාවක් කරන්නේ අහම්බයක් ලෙස නෙමෙයි. අපේ රටේ ඈත පිටිසර කම්කරුවන්ගේ ඉඳලා ගොවිතැන්පත් කරන මිනිස්සුන්ගේ ඉඳලා බොහෝ දෙනෙකුගේ පොල් ගෙඩියෙන් හාල් කිලෝ එකෙන් අය කරපු ටැක්ස් එකෙන් තමයි ඔබ ඉගෙන ගත්තේ නේ. එතකොට ඔබට ඒ මව් රටේ ආර්ථික දියුණුවට දායක නොවි ඉන්න අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඔබ මෙහි මෝගේජ් ගෙවනවා වෙන්න පුළුවන් ඒ ඔක්කොම ඇත්ත. ඒත් අඩුම තමන්ගේ මව් රට තුල ඉන්න දුප්පත් නෑදෑයන්ට දුප්පත් දරුවන්ට පෙරලා යමක් ඔබගේ පැත්තෙන් ඔබ කරන එක ඔබගේ කෘතඥකම. ඔබගේ කලගුණ සැලකීම. එතකොට ඔබට උදව් කරපු රටට ඔබ ප්‍රති උදව් කරනවා. ඊළඟට ලංකාවේදී වගේ නම් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මොකද දැන් අපේ දොස්තර මහත්තයානේ දොස්තර මහත්තයෙක් බිහි කරගන්න රටේ හැමෝම සම්බන්ධයි. රටේ හැමෝම සම්බන්ධයි. ගොවිතැන්පත් කරපු මිනිස්සුන්ගේ ඉඳලා මුට්ට කර ගහන පිටකොටුවේ ඉන්න නාටාමි මිනිස්සුන්ගේ ඉඳලා
හැමෝම සම්බන්ධයි දොස්තර මහත්තයෙක් වීම දක්වා එන ගමනට. මම උපාධි සහිත භික්ෂුවක් වීම දක්වා ගමනට කී දෙනෙක් සම්බන්ධද? අපිට ඒක මතු පිටින් පෙනෙන්නේ අම්මයි තාත්තයි විතරයි. අපේ ළඟ නෑදෑයෝ සහ ගුරුවරු කීප දෙනෙක් වගේ තමයි පේන්නේ. නමුත් අපිට වක්‍රව ගොඩක් උදව් වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්නේ මිනිස්සු අපිට ඒ කරපු උදව් අපිට මතක තියෙනවා නම් අපේ පොසිෂන් එකේදී නේ. අපි ඉන්න තලයේදී අපි මේ මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරනවා. වැදගත් විදියට හැසිරෙනවා. මේ මිනිස්සුන්ගේ දේ අපිට කරලා දෙන්න බැරි වුණත් කරලා දෙන්න බැරි එක පවා අපිට ලස්සනට කියලා දෙන්න පුළුවන්. අපිට ගොඩක් කලගුණ සලකන්න ඕනි. මේ මිනිස්සුන්ට මම මේ ඩිරෙක්ටර් තනතුරේ ඉන්නේ, මම මේ චෙයාමන් තනතුරේ ඉන්නේ, මම මේ මැනේජර් වෙලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ ශක්තියෙන් කියලා තමන් ගාවට සේවාව ලබා ගන්න සාමාන්‍ය මිනිහා ගැන හිතනවා නම් අපිට ඒ මනුස්සයාට හොඳ සේවාවක් කරන්න. කලගුණ සලකනවා කියන්නේ ඒවට. අපේ හිතේ තියෙන්න ඕනි අපි ආපු තැනට අනිත් අය කොච්චර දායක වුණාද කියන එක නේ. අනිත් අය කොච්චර සම්බන්ධ වුණාද කියන එක. ඒ නිසා ඒ කෘතඥකම දියුණු කරගන්න කොයි රටේ හිටියත් දියුණු කරගන්න. මේ රටත් ඔබට කොච්චර උදව් කරනවද නේ? ඔබේ ළමයි ටිකට උගන්න ගන්න මෙහි ගොඩක් අධ්‍යාපනය ෆ්‍රී නේ. සෞඛ්‍යත් සෑහෙන දුරකට නොමිලේ ලැබෙනවා නේ. ගොඩක් ඒවා ලැබෙනවා මෙහි. එතම ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් මේ රට නිසා නැතනේ. ඒක මේ රටට ඔබට උදව් කරන්න පුළුවන් නේ. එකක් තමයි මේ රටේ නීතිගරුක වීම. මේ රටට කලගුණ සැලකීමක් නේ. මේ රටේ ගහකොළට ඇලදොලට කිසිම ආකාරයක හානියක් වෙන විදියට හැසිරෙන්නේ නැතිවීම. මේ රටේ මේ රට අස්වද්දපු මිනිස්සුන්ගේ ඒ પરම්පරාවල තියෙන උරුමෙට හානියක් නොකර ඉඳීමනේ. ඒ මිනිස්සුන්ගේ අනන්‍යතාවය විනාශ නොකර ඉඳීම. කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද මේ රට ඔබට කරපු උදව් වලට ප්‍රතිඋදව් කරා. මේ අඩුම ලංකාවයි එංගලන්තේ මැච් එකක් ගහන වෙලාවට ලංකාවට අප්පුඩි ගැහුවත් එංගලන්තෙට විහිළු නොකර ඉන්න පුළුවන්. නේද? මොකද හේතුව ඔබ ලංකාව තුල ඉඳලා ඇවිල්ලා දැන් ඔබ මේ රට තුල ජීවත් වෙනවා නේ. මේ රට තුල ජීවත් වෙනවා. ඔබගේ දරුවෝ ජීවත් කරනවා. මේ රට ඔබව සූර ගන්නව නෙවෙයි. මේ රට ඔබට උදව් කරනවා. ලොකු උදව් කරනවා. මට පේනවා මේ රටේ මිනිස්සුන්ට හොඳයි මේ රටට ආපු මිනිස්සුන්ට නේද? ටැක්ස් ගත්තත් ගන්න එකට හරියන්න වැඩ කරලා තියෙනවා. අපේ ටැක්ස් ගත්ත තරමට අපේ රටට වැඩ කරා නම් අපි කොතනද? අපේ රටේ ඇත්ත වශයෙන්ම ඒ ගන්න ටැක්ස් එකෙන් අපේ රට දියුණු කරගත්තු ප්‍රමාණය මදි. නමුත් මේ රටවල් ටැක්ස් අරන් හොඳට සේවාවක් දීලා තියෙනවානේ. අපි එනකොට මේ හයිවේ වල දාලා තියෙන කැමරා සිස්ටම් වලටම කොච්චර යනවද? ඒක ඇතුලේ අපිට සේවාවක් සැපේනවනේ. එකක් අපේ ජීවිත රකින්නනේ කැමරා දකින්නකොට අපේ වේගය අඩු වෙනවා. එහෙම අපි ස්ලෝ වෙනවා. ස්ලෝ වීම නිසා සමහර විට ඊළඟ විනාඩි 5 මැරෙන්න නියමිත එක්කෙනාගේ ජීවිතය රැකෙනවා. එහෙමනේ වෙන්නේ. ඒ හැම එකක්ම ඔබෙන් අරන් තියෙන ඇත්ත. නේ. ඔබෙන් අරන් තියෙනවා. ඔබට ඔබව ගයිඩ් කරනවා මේ පාර ට්‍රැෆික් තියෙනවා. ඒකයි අපි හිතුවොත් සියුම්ම අපිට අපි ජීවත් වෙන හැමතැනකම උදව්වක්. අපේ වගකීම තමයි ඒ කිසි තැනක් විනාශ නොකරන එක නේ. පෙරලා අපි මහ ලොකු දේවල් දෙන්න ඕනේ නැහැ, කරන්න ඕනෙත් නැහැ. හැබැයි තියෙන එක නැති නොකර ඉන්න එකත් ලොකු කලගුණ සැලකීමක්. ලොකු කලගුණ සැලකීමක්. ඔබ ඉන්න රටට, ඔබේ මව් රටට විනාශයක් නොකර ඉන්න එක ලොකු කෘතඥකමක්. ලොකු කෘතඥකමක්. ගහක් කොලක් ගාව හරි වැරදියට කැලිකසල් ටිකක් අද්දාලා යන්නේ තියෙක. එකත් කලගුණයි. හුස්ම ගන්න උදව් කරපු ගහට ඒ ගහ විනාශ වෙන විදිහට අපි ප්ලාස්ටික් මේ කැලිකසල දාලා යන්නේ ගහ ගාව. කලගුණ සැලකීම. අපේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒකනේ. බුද්ධත්වයට පත් වෙච්ච ගමන් උන්වහන්සේ දෙවනි සතියේදී ဒ ුතියංච අනිම්මිසන්නේ. ඇසිපිය නොහෙලා තමන් දානේ ගත්ත, තමන් සැතපිච්ච, තමන් වැස්සට ඉඳපු
තමන් දැඩි රස්මිය වෙලාවට ඉඳපු තමන් භාවනා කරපු ඒ බෝධිය දිහා බලන් හිටියා. ඒ කියන්නේ ඒ බෝධිය කරපු උදව්ව පෙරලා අනුස්මරණය කරා. ඒකට කෘතඥ වුණා. ඒ නිසා ඒ කෘතඥකම කියන එක කළගුණ සැලකීම කියන එක අපි ගහකොළට පවා කරන්න. ඒක අපි පුහුණු වෙන්න ඕන. අනිවිස ලෝචනයෙන් බලන් ඉඳිපු කියන්නේ කළගුණේ. කෘතඥ බව. හැබැයි මෙතන තේරුම් ගන්න කව චූටි එකක් තියෙනවා. ඒ තමයි කළගුණ සැලකීම සහ වහල් වීම. තේරුණානේ? කළගුණ සැලකීම සහ වහල් වීම කියන්නේ එකක් නෙවෙයි දෙකක්. දැන් මේ බටහිර යුරෝපීය ජාතීන්ගේ ගාවත් කළගුණ සැලකීම තියෙනවා. ඒගොල්ලන්ට අපි කොෆි එකකට ඉන්වයිට් කරොත් අපිටත් අනිවාර්යෙන්ම කොෆි එකකට එන්න කියලා ඒගොල්ලෝ කියනවා. ගොඩ වෙලාවට කියනවානේ. අපි දින එකක් දුන්නොත් අපිටත් ඒගොල්ලෝ එන්න කියලා දින එකක් දෙනවා. හැබැයි විශේෂත්වය තමයි ඒකින්ද ඒ කවුරුක්වත් මේ කාගේවත් වහල්ලු වෙන්නේ නෑ. වහල්ලු වෙන්නේ නෑ. අපි ගිහිල්ලා ඒගොල්ලෝගේ මේ පාකින් ලොට් එකට යන්න බැරි වෙන්න අපේ වාහනේ පාක් කරලා තිබුණොත් ඒ මිනිස්සු ඇවිල්ලා වහාම කියනවා ඔයා එහෙම පාක් කරන්න එපා. මෙතන අපිට ඩිස්ටර්බ් වෙනවා. අර කෑමක් දුන්නා, එහෙත් කෑවා, මෙහෙත් කෑවා කියන එක මත එහෙම මොකද වෙන්නේ නැහැ. දැන් අපේ රටේ තියෙන අපි හිතනවා එහෙම අපිට උදව්වක් දුන්නා, අපිත් උදව්වක් ගත්තා. එතනින් පස්සේ යාගේ මුකුත් වැරද්දක්වත් පෙන්වන්න අපිට අයිතියක් නැහැ. ඒක නෙවෙයි තාම මිනිස්සු පණින්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. ඒ කියන්නේ මිනිස්සුන්ට ගොඩක් ඒ ප්‍රශ්නේ පොහොට්ටු ශ්‍රී ලංකා කට්ටියට ප්‍රශ්නේ මෛත්‍රීපාල මහත්තයා ගියේ එකම නෙමෙයි ඇත්තටම. කලින් දවසේ ආප්පා කාලා ගිය එක. ඒක තමයි ඒ අර්බුදය. ඒ කියන්නේ කාලා එහෙම කරනවද? ඒ කියන්නේ අපේ ඔළුවේ වැඩ කරන කලගුණ සැලකීම කියන්නේ ඒක තමයි. අපි හිතනවා එහෙම කෑවට පස්සේ එකට කෑවනම් එහෙම පොලිටිකලි ඩිසිෂන් වලට යන්න බෑ කාටවත්. කෑවනම් කපු විදියට ඉන්න ඕනේ ඒවම කකා. සමාවෙන්න මම පොලිටික්ස් නේ එයා ගත්ත තීරණේ හරි තීරණේ වැරදි තීරණේ නෙවෙයි. මට ඒකේ තියෙන අපේ කියන්නේ සබ්කොන්ෂස් එකේ අපේ වැඩ කරන එක මම කියන්නේ. අපි හිතනවා එහෙම කෑවට පස්සේ එහෙම ඒ කන දීපුවා ගැන එහෙම මොකොත් අදහසක් පළ කරන්න තීන්දුව ගන්න බෑ කියලා. ඒක නෙමෙයි කලගුණ සැලකීම. කලගුණ සැලකීම ඒකට නම් හොඳම දේ තමයි ජනාධිපති වෙච්ච ගමන් ආප්ප සංග්‍රහයක් කරලා මහින්ද මහත්තයට එම කන්න දුන්නා නම් ඉවරයි ප්‍රශ්නේ නේ. වෙන්න කලින් කාලා ආවා වුණාට පස්සේ කන්න දුන්නා ඉවරයි. කලගුණ සැලකීම කියන්නේ කවුරු හරි කාගේ හරි වහලෙක් වීම නෙමෙයි. ඒක පටල ගන්න. මම මගේ අම්මට කලගුණ සලකනවා කියන්නේ මගේ අම්මා මිත්‍යා දෘෂ්ටික අදහසක් දරනවා නම් මං ඒක කටපියම් බලන් ඉඳීම නෙමෙයි. මගේ අම්මන්ට මම කියලා දෙන්න ඕන ඕක වැරදි. ඔයා පිළිගත්තත් නැත්නම් ඕක වැරදි. ඒක මගේ අකෘතඥකම නෙවෙයි. හදලත් ඔහොම කියනවාද? හදපු ඉන්න තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ යා හදපු ඉඳනේ මම දන්නේ ඒක වැරදි කියලා. ඒ හින්දා තමයි යාට කියලා දෙන්න ඕන අම්මා ඕක වැරදි. ඔයා මෙහෙසෙන්න එපා. ඕක නෙවෙයි හරි ධර්මයේ. ඒ කියන්නේ අපි හිතුවොත් අම්මයි තාත්තයි අපි හැදුවා ඒගොල්ලොන්ට අපි මොනවද කියන්න හොඳ නැහැ. අපි ඒගොල්ලොන්ට බනින්න හොඳ නැහැ. අපි ඒගොල්ලොන්ට ගහන්න හොඳ නැහැ. අපි ඒගොල්ලෝ බඩගින්න තියන්න හොඳ නැහැ. ලෙඩ වෙලා ඉඳිද්දි අතහැරලා දාන්න හොඳ නැහැ. ඒක හරි. අපි ඒවට අදාළ ප්‍රතිකාර කරන්න ඕනේ. නමුත් අපි ඒගොල්ලෝ වැරද්දක් කරනවා නම් අපි කියලා දෙන්න ඕනේ අම්මා ඔක හොඳ නැහැ. තාත්තා ඔයා කරන්නේ වැරද්දක්. ඔක කරන්න එපා. ඔක සීලය නෙමෙයි. ඔක ධර්මය නෙමෙයි. ඔක ප්‍රඥාවන්ත කෙනෙකුගේ හැසිරීමක් නෙමෙයි. ඒක කෘතඥකමක් නෙමෙයි. මොකද බුදුහාමුදුර අපේ හාමුදුරලා දන්නවා සුප්පතිකාරක සූත්‍රය. සුප්පතිකාරක සූත්‍රයේ අම්මටයි තාත්තටයි උපකාර කිරීම කලගුණ සැලකීම අමාරුයි කියලා තියෙනවා. කොහොමද? අවුරුදු 100ක්
උරහිස් දෙකේ ඉඳගෙන සියලුම ඔය භෞතික උපස්ථාන කන්න බොන දීම් ආඳින පළඳින ඒ වගේ අපි කරන උපස්ථාන තියෙන්නේ ඒවා අවුරුදු 100ක් එක දිගට අම්මයි තාත්තයි උරහිස් දෙකේ ඉඳගෙන කරත් ණය ගෙවන්න බෑ. ඒක උපකාරත් නෙමෙයි අම්මා කරපු උපකාරයට තාත්තා කරපු උපකාරයට ප්‍රතිඋපකාරත් නෙමෙයි අධිකතර උපකාරත් නෙමෙයි. සුප්පතිකාරක සූත්‍රය අංගුත්තර නිකාය. අරන් කියවන්න පුළුවන් ඔබට. ඊළඟට කියනවා අම්මයි තාත්තයි දෙන්න සක්විති රජකමට පත් කරා. දැන් ලෝකේ ලබා ගන්න පුළුවන් ඉහළම ලෞකික රාජ්‍යත්වයේ සක්විති රජකම අපේ ධර්මයේ කතා කරන්නේ. එතකොට සක්විති රජකමට ඔබ ඔබේ අම්මයි තාත්තයි පත් කරත් ඒක උපකාරයක් නෙමෙයි අම්මට තාත්තට. ඒක ප්‍රතිඋපකාරිකුත් නෙමෙයි. කියන්නේ කරපු උදව්වට උදව්වකුත් නෙමෙයි. අධිකතර උදව්වකුත් නෙමෙයි. ඒ බුදුහාමුදුරුවෝ සුප්පතිකාරක සූත්‍රයේදී අපිට කියනවා අසද්දේ සද්දාය සමාතපේති. ශ්‍රද්ධාව නැති අම්මගේ හිතේ ශ්‍රද්ධාව දිනු කරොත්. දුස්සීලේ සීලේ සමාදපේති. දුසිල්වත් අම්මා සීලේ සමාදන් කෙරෙව්වොත්. මච්චරියේ ඡාගේ සමාදපේති. මසුරු අම්මා පරිත්‍යාගයට යොමු කෙරෙව්වොත්. දුෂ්ප්‍රඥාම්ම ප්‍රඥාවේ සමාදන් කෙරෙව්වොත් ගෙවපු ඒ කියන්නේ කරපු ඒක ගෙවන්න තියෙන ණය ඉවරයි කියන්නේ. කලගුණ සලකලා ඉවරයි එතකොට එයා නිවැරදි පාරට ගන්න එකට ඒකට අපි බීපු කිරි තියනවා කියලා එහෙම ඉන්නව නැහැ. ඒවට ණය නැහැ. බීපු කිරිවල ණය ගෙවන්න පුළුවන්ම නිවැරදි කරවුවා. යහපත් වෙන්න උදව් කරොත්. ධර්ම මාර්ගයට ගෙනහොත්. ඒ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මාස ගානක් සාරි බැමිණියේ ඉන්න ගෙදරටම වෙලා ඉන්නේ බණ කියලා දිදි. තිසරණේ සමාදන් වෙනකන් ධර්ම මාර්ගයට එනකන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනුවම් පාන්නේ. මොකද අම්මට තාත්තට ණය ගෙවන්නේ. ඒකින්ද හොඳට තේරුම් ගන්න. ඔබට මට මව්පියන්ට හෝ වෙන කාට හරි කළගුණ සලකනවා කියන්නේ ඒගොල්ලෝ කරන ඕනි එකක් බලන් ඉඳිල්ල නෙවෙයි. ඒක නෙවෙයි. ඒක වහල්කම. ඒ වහල්කම ඇතුලේ කාටවත් යහපතක් වෙන්නේ නෑ. මම කියන්නේ මේ රටවල් වල මිනිස්සු ඔය විදියට නොවුනත් වෙන විදියකට හරි ඔය කොටස තේරුම් ගන්න තියෙනවා. ඒ මිනිස්සු කරපු උදව්වට ප්‍රතිඋදව්ව කරා ඒක නිසා එක්කෙනෙක්වත් අනිත් එක්කෙනාගේ වහලෙක් වෙන්න උත්සාහ කරන්නේ නෑ. හරි එක හරි කියන්නත් ඒගොල්ලන්ට කොන්දනාරතිය තියෙනවා. වැරදි කියන්නත් ඒ ශක්තිය තියාගෙන තමයි ඒගොල්ලෝ මොන උදව් ගත්තත් ප්‍රතිඋදව් කරන්නේ. එහෙනම් මම ඔබට යෝජනා කරනවා අපගේ කලගුණ සැලකීම නම් ඕනි එකක් කරන්න දීලා කටපියන් ඉදිල්ල නෙවෙයි. දැන් අපේ රට ගත්තොත් නේද තාම ඉන්නවනේ මෙහි අම්පාර පැත්තේ ගියාම තාම ඉන්නවා මේ පොළොන්නරුව අම්පාර ඒවා ඉන්නවා මිනිස්සු සේනානායක සමුද්‍රේ හදපු නිසා UMPට ඡන්ද දෙනවා. ඒ හින්දා UMPට ඡන්ද දෙන කට්ටිය තාම ඉන්නවා ලංකාවේ. ප්‍රේමදාස මහත්තයා ගෙවල් දීපු නිසා මේ දැන් මොකක්ද ඒකට කිව්වේ ගම්මුදානේ. ගම්මුදාන් හින්දා UMP කට්ටිය ඉන්නවා තාම. ඒ සජිත් දිනවන්න ඕනි කියලා හිතනවා එහෙම හින්දා. එහෙම කියනවා මිනිස්සු. මට කියනවා මම කියන්නේ ඒ වගේ යුද්ධේ තියෙන පුරුෂා මහින්ද මහත්තයාට එහෙම මිනිස්සු මේ හිතනවා මුළු ජීවිත කාලෙම අපි මේ පක්ෂේ මේ පාටේ මේ පුද්ගලයාගේ ඉන්නවනේ තව සමහරව එහෙම කලගුණ සලකනවා මොකක් හින්දාද රස්සාදී එයාට හිතෙන්නේ එයාගේ අම්මා කොච්චර උගන්නලද එයා උතෙන්ට කියනවා එයාට ගුරුවරු මොන තරම් ටොකුවේ නැන උගන්නලා බැනලා දන ගස්සලාද එයා උපාධියක් දක්වා ගෙනාවේ කියන එක හිතන්නේ නැහැ. හැබැයි අර රස්සාව දුන්නා කියන එකට රස්සාව දීලා තියෙන ඒගොල්ලෝගේ අතින් පයින් සල්ලි නෙවෙයිනේ. ආණ්ඩුවේ දෙන්න තියෙන රස්සා ඒගොල්ලෝ උත්සව තියලා දීගෙන ඡන්දත් තරම් තියෙනවා. තීවට කළ ගුණ සලකලා කියන මට තේරෙන්නේ නැහැ මොකටද කියලා. දැන් ඒ හින්දා ලංකාවේ මිනිස්සු කළගුණ සලකනවා කියන එක ඇත්ත වශයෙන්ම ඊළඟ උදව්ව ගන්න තියෙන ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කරන්නේ. කළගුණ සැලකීම කරන්නෙම මොකටද? ඊළඟ උදව්වට පාර කපා ගන්න. ඒක දන්න හින්දා ප්‍රාදේශ සභා මන්ත්‍රීලා පාරවල් කොන්ක්‍රීට් කරන්නේ මීටර 100ට 100ක් කොන්ක්‍රීට් කරලා මිනිහාගේ ඊළඟ ඡන්දෙන්නකන් ඊළඟ 100 කොන්ක්‍රීට් කරන්න තියා ගන්නවා. මොකද මිනිහා දන්නවා මේ 100ට කළගුණ සැලකුවා මිනිහා ආපහු මන්ත්‍රී වෙනවා. ඒ ඡන්දෙදි මතක් කර යන්නෙම අපිට ඉතින් සලකන්න ඕනේ කියලා.
එතකොට මිනිස්සු දන්නවා මේ සැරේ ඡන්දේ දුන්නොත් තමයි මිනිහා ආයෙත් අපිට සලකන්නේ. එතකොට කළගුණ සැලකීම කියන්නේ බිස්නස් එකක්ද නැත්ද? බිස්නස් එක. බුද්ධාගම නෙමෙයි. බුද්ධාගම නෙමෙයි ඔය එකක්. උතුම කරුමයකට ලංකාවේ වැඩිම කළගුණ සැලකීම කියන මාතෘකාව දේශපාලඥයෝ තමයි පාවිච්චි කරගෙන තියෙන්නේ. අඩුම හිතේ අමාරුවක් නැහැ. ඒගොල්ලොන්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින් රටට වැඩ කරපු මිනිස්සු නන්නේ. මේ අපි ගැන කියා ගත්තු ණය ටිකත් මංකොල්ල කාපු වුන් නේද? පොරකම් කරගත්තු මිනිස්සු අපිට කියනවා කළගුණක් සලකන්න ඕන. හිතා ගන්නකොනේ මේ ඔක්කොම පක්ෂවචර තමයි. මම ඔබට යෝජනා කරනවා අපේ වහල්ලු නොවි නිවැරදි මිනිස්සු එන්න ඕනේ. එතකොට රටකට හරියන්නේ. පක්ෂවල පාටවල පිල්වල වහල්ලු වෙන තරමට ඒගොල්ලෝ නරක මිනිස්සු වෙනවද නැද්ද? දැන් මේ රටවල් වල වැරදිච්ච ගමන් ඉල්ල අස්වෙන්නේ. මොකද මිනිස්සු ගිහිල්ලා අඬා කියන්නේ නැහනේ ඔබතුමා යන්න එපා පක්ෂේ දාලා කියලා. මිනිස්සු දන්නවා මේ මිනිහා යන්න ඕනේ කියලා යන්න ඕනේ වෙලාවට නේ. දැන් තේරෙසා මේ ගියා. ඒක එංගලන්තේ මිනිහෙක් ගිහිල්ලා කිව්වේ නෑනේ අනේ ආයෙන්න කියලා. කියන්නේ නෑනේ. ඊට කලින් හිටපු අගමැතිතුමා කවුද? කැමරන් මහත්තයා නේ කැමරන් මහත්තයා. බ්‍රෙක්සිට් එක පරාදුනා ගියානේ. මොකද කියන්නේ? අපේ රට පුදුම රටක්. රනිල් මහත්තයාට යන්නම එපාලු. මහින්ද මහත්තයා ගියාම අඬ ඉල්ලුවා එන්න කියලා. ඒ මිනිස්සු ආවා. දැන් අමාරුවේ වැටලා ඉන්නවානේ. පවුනේ. හරි. අසේ මේ මිනිස්සු වයසක මිනිස්සු. මේ මිනිස්සුන්ට ගෙවල් වලට එලා විවේකයෙන් ඉන්න දෙන්න බෑ. මේ මොට්ට මිනිස්සු නේද? සමාජයේ මිනිස්සු මේ රටේ මිනිස්සු කරන්නේ මොකද්ද? ඔයා නැතුව අපිට බෑ කී ඒ වයසක මිනිස්සු ටිකට වද දෙනවා. ඇත්තටම මේගොල්ලන්ට අපි ආදරෙන් මේගොල්ලෝ අපේ රටට හොඳ වැඩ කරපු මිනිස්සුනේ. ඔය හැම පක්ෂයකම ඉන්න මිනිස්සු හොඳ ඒවා කරපු මිනිස්සු ඉන්නවනේ අපිට. ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඕනේ. ඒගොල්ලෝ පෙරච්ච දවසකට හරි අපිට එතකොට ගරුත්වයක් උපදිනවනේ. කවුරුත් රිටයර් වෙන්න එපායි. ඒ කවුරුත් රිටයර් වෙන්න ඕනේ. රිටයර් වුණාම අපිට ලොකු ආදරයක් ඇති වෙනවනේ. දැන් තාත්තලාට උනත් පුතාලාට තාත්තලා ගැන ආදරය ඇති වෙනවනේ. තාත්තා 100 වුණාමනේ. ඒ කියන්නේ තාත්තා පුතාට අවුරුදු 40 දී තාත්තා භූමිකාවේ ඉන්න ගියොත් පුතාලට තාත්තා එපා වෙනවද නැත්ද? එපා වෙනවා. ඒ කියන්නේ පුතාට 40යි තාත්තට 70යි. හැබැයි තාත්තා වගේ ඉන්න ගියොත් බෑ. එතකොට පුතා ආසයි තාත්තා තමන්ගේ පුතා එක්ක, ඒ කියන්නේ මුණුබුරත් එක්ක අලියා පිටේ යනවා බලන්න. ඒවට ආසයි නේ. එතකොට ආයෙත් තාත්තට ආදරේ හිතනවද නැද්ද? ආදරේ හිතනවා. ආයෙත් ආදරේ හිතනවා. ඊට පස්සෙම අපේ රටේ දේශපාලකයෝ නරක කරලා සහ මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා තියෙන මහජනයා. මහජනයා කපටි ඉන්නේ දේශපාලකයන්ට වඩා. කපටි හරි ආත්මාර්ථකාමී. කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න මේ මිනිස්සුන්ව පාවිච්චි කරන්න එතන මේ මිනිස්සුන්ට හිතන අපිත් මේ මිනිස්සු පාවිච්චි කරනවා කියලා. ඔය ලංකාව නරක කරලා තියෙන දේශපාලකයෝ හින්දා නෙවෙයි. තාම දුෂ්ප්‍රඥ මහ ජනතාවක් ඉන්නවා. ඒ කියන්නේ අදූරදර්ශී කට්ටකයිරාටික මහ ජනතාවක් ඉන්න රටක දූරදර්ශී හොඳ පාලකයෝ හැදෙන්නේ කොහමද? හැදෙන්න බෑනේ. ඒ මිනිස්සුන්ට හිතනනේ මේ මිනිස්සු රැවටෙන්න නම් ආස අපි රවට්ටන්නම් කියලා. ඒක මේ ඇත්තටම ඔය මේ මහින්ද මහත්තයාලගේ කාගේවත් ප්‍රශ්න නෙමෙයි. මේ අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්න. රනිල් මහත්තයාලගේ ප්‍රශ්න නෙමෙයි. අපේ ප්‍රශ්න ඔය. අපි යහපත් වෙන්න ඕන. අපි නියම මිනිස්සු වෙන්න ඕන. අපි කරපු උදව්වට ප්‍රතිඋදව් කරනවා. හැබැයි දේශපාලඥයෝ කියන අයට ප්‍රතිඋදව් කෙරෙන්න මට තේරෙන්නේ නැහැ ඒක. අපි අම්මා තාත්තට කළගුණ සලකන එක හරි, ගුරුවරුන්ට නේ. හරි. අපිට වෙන පුද්ගලික උදව්වක් කරපු කෙනෙකුට ප්‍රතිඋදව් කෙරෙන්නත් හරි. අපි අනිත් අයට ගරු කරන්න පුළුවන් නේ. ගරු කරන්න පුළුවන්. හැබැයි කොච්චර ගරු කරත් එයා වැරදි නම් එයාගේ කාලය නිමයි නම් එයා පැත්තකින් ඉන්නවා. ඒක තමයි යථාර්ථය. එතකොට තමයි අපිට යහපතක්. ගෙදරක හරි එහෙමයි. අම්මට කළගුණ සලකන්නේ කියලා වැඩිහිටි Tamanටත් දරුවෝ ඉදිද්දි ඔක්කොම තීන්දුව తీරන ගන්න දරුවෝ ගැන මුණුබුරු මිනිවිරියෝ ගැන තීන්දුව తీරන ගන්න අත්තම්මට දෙන්න ඕනේ නැහැ. අත්තම්මගෙන් උපදෙස් ගන්න. සියගෙන් උපදෙස් ගන්න පුළුවන්.
අත්තම්මට සියට හිංසාවක් නොකර එයාටලට ආදරය දීලා කරුණාව දීලා ඒගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ අරුණකොට ඒගොල්ලන්ට කළ ගුණ නොසලකීමක් නෙවෙයි. ඒගොල්ලන්ට ගේ පාලනය කරන්න නොදීම කියන්නේ මොකද? ඔබගේ දරුවෝ පාලනය කරන්න ඔබේ දැනුම ඕනනේ. අත්තම්මගේ දැනුමෙන්ම ඔබේ දරුවෝ පාලනය කරන්න බෑ. ඔබලට තේරෙන්න ඕනේ දැන් හැදෙන දරුවෝ පාලනය කරන සහ මඟ පෙන්වන්න ඔබලටත් කොච්චර අප්ඩේට් වෙන්න වෙලාද කියලා. ඉතින් අත්තම්මලා කොහේ කරන්නේ? මේ එංගලන්තෙදී නම් මොනවක් කරන්න බෑ අත්තම්මලට කියලා නේ. නිකන් ඔය මොන්ටිසෝරිට ගිහිල්ලා වගේ කරගෙන ඉන්න පුළුවන් එච්චර. ඉතිහා මේ පොඩි උන් බේර ගන්න නේද? මොකද මේ පොඩි උන් ගොඩාක් අප්ඩේට් වෙලානේ. ඒගොල්ලෝ හරි වේගෙන් යාවත් කාලීන වෙමින් එන දරුවෝ. ඉතින් ඇත්තටම ඔය පැරණි දන්න කියන කතාවක් කියලා දීලා නේද? ගුණ ධර්මයක් කියලා දීලා ඒ වගේ චූටි දෙයක් තමයි අත්තමසියට පුළුවන්. දැන් මේ රට ගැන සහ මේ යන වේගය ගැන ටිකක් හරි දන්නේ කවුද? අම්මා තාත්තා. ඒක අම්මා අත්තම්මට සියට නොදීම කියන්නේ අකෘතඥ වීමක් නෙමෙයි. ඒක එහෙම නරකක් නෙමෙයි ඒගොල්ලොන්ට කරන. ඒගොල්ලොන්ට අපි අර පොඩි මුණුබුරාට මිනිබිරියට උගන්වන අත්තම්මා නිසා තමයි ඔයාට අම්මෙක් ඉන්නේ. ඔයාට තාත්තෙක් ඉන්නේ. එතකොට අපි එයා අපිව හදාගත්ත හොඳට. අපිට හොඳට බැලුවා. අපි එංගලන්තයට ආවේ එයාලා අපි හදපු හින්දා. දැන් අපි යාව මේ රටට ගෙනත් තියනවා. යා තනියෙන් ලංකාවේ තියන්න බැරි හින්දා. ඔයාගේ වගකීම තමයි ඔයාට මේ වගේ හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍යයක් හැමදේම ලැබුණේ අත්තම්මා අපිට උගන්වලා මේ රටට එවපු හින්දා. ඔයා දැන් අත්තම්මත් බලා ගන්න ඕනේ. ඒක කියලා දෙන්න ළමයි. ඒක කියලා දීම සහ මේ අනිත් කටයුතු වලදී ඔබ තීරණ ගැනීම කියන්නේ ඒක වෙනම එකක්. ඒක හරි බුද්ධිමත්ව තේරුම් ගන්න. මේවා මේ කාටවත් වැඩිහිටියන්ට කරන නරකක්වත් අපිට කලින් මේ දෙයක් හොඳට කරපු මිනිස්සුන්ට කරන අයහපතක්වත් නෙමෙයි ඒක. ඒක මේ හදවතින් තේරුම් ගන්න විතරක් මදි නේද? ඒවා ප්‍රඥාවෙන් තේරුම් ගන්න. නුවණ ඕනනේ මේ යථාර්ථ වලට මුහුණ දෙන්න අපිට. ඒ හින්දා හොඳ බුද්ධිමත් දෙමව්පියෝ වෙන්න කියලා මම ඔබට යෝජනා කරනවා. දැන් මම පැයක් බණ කිව්වා මම. සුනත කාලා ඉන්නේ නේද හඳුරු. දැන් 4ට 10යි. මෙච්චර වෙලා කිව්වේ මොකද? කලගුණ සැලකීම සහ ඊට අදාළ කාරණා නේ. සමාජීය කාරණා, දාර්ශනික කාරණා සහ ආගමික ප්‍රස්තුතයකට. ඒ ඔක්කොම ටික තමයි මේ පැයක වෙලාවක් කතා කරේ. ඉතින් මේ වෙලාවේ බණ අහනවා කියන එක දේසි වැඩක් නෙමෙයි. හරි අමාරු වැඩක්. මේ ගිනිමත් දහනේ නේද? මේ වෙලාවේ බණ අහන වෙලාව නෙමෙයි. මේ අපිට නිින්ද යන වෙලාවක්. නමුත් ඔබ බොහෝම හොඳට අහන් හිටියා. මම සතුටු වෙනවා ඔබලා සක්‍රියව සවන් දීම ගැන. ඊටාම සතුටුයි හොඳට මේ දුව දරුවොත් දොනිකට තේරෙනවද මම කියන්නේ? චුට්ටක් තේරෙනවනේ. හරි සිංහල තේරෙන දරුවන්ට චුට්ටක් හරි තේරෙනවා. ඉතින් අනිත් ළමයින්ටත් මම ඉල්ලා සිටිනවා සිංහල උගන්වන්න. අපේ දරුවන්ට සිංහල උගන්වන්න. අපේ මව් බසනේ. තමන්ගේ අම්මා කතා කරපු භාෂාව දරුවෙක් දන්නේ නැහැ කියන්නේ ඒක දරුවෙකුට හොඳ නැහැ. අම්මා මව් බසක් මැරෙනවනේ දුවෙක් පුතෙක් කතා නොකරොත් නේද? ඒ මව් බස ඉවරයි ඒ පරම්පරාවට. ඊට පස්සේ වෙන භාෂාවකින් වැඩ කරන එක නරක නෙමෙයි. නමුත් ලංකාවේ සිංහල කියන භාෂාව ලංකාවේ විතරනේ තියෙන්නේ. ඒක ලෝක උරුමයක් නේ. මේ භාෂාව කියන එකක් ලෝක උරුමයක්. එක් භාෂානේ අනන්‍ය. ඒ භාෂාවල් අපි ලෝකේ කොයි රටක හිටියත් අපේ ඒ උරුමය අපි ආරක්ෂා කරන්න ඕන. ඒක ඔබේ දරුවන්ට මම යෝජනා කරනවා සිංහලෙන් කතා කරන්න කියලා. ඔබලාට තියෙන ලොකුම දුක් ගැනවිල්ල තමයි අපි සිංහලෙන් කතා කරාට එයාලා ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නේ කියලා. ඒකෙම අදහස පුංචි උන් කට්ටයි කියන එක. එහෙනම් පොඩි උන්ට සිංහල තේරෙනවා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා කොහොමද? එහෙනම් පොඩි කාට මොකද කරන්න ඕනේ? සිංහලෙන් උත්තර දෙනකොට ආයෙත් සිංහලෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ. ඉංග්‍රීසියෙන් උත්තර දෙනකොට නේ. සිංහලෙන් උත්තරේ දෙනකම් ප්‍රශ්න අහුවනම් හරි. ප්‍රශ්න නැහැ. එතකොට පොඩි කා දන්නවා මෙයත් එක්ක හරියන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම පොඩි උන් කම්මැලි නේද? සිංහල භාෂාවෙන් උත්තර දෙන කම්මැලිකම තියෙන්නේ. නැතුව සිංහල දන්නේ නැතුව නෙමෙයි. සිංහල තේරෙනවා පොඩි ළමයින්ට. මොකද දෙයියනේ මේ චානත් එක්කත් ඕවා ටිකක් එනවනේ. අනිත් එක ගෙදර කතා කරන්න ඔය ඇත්තන්ට ළමයි හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙයක් නැහැ නේ මේ රටේ තිනේ. ළමයි ඉංග්‍රීසියෙන් කොහොමද ඉගෙන ගන්නෙ?
හැබැයි ගෙදර හරි අම්මා තාත්තා සිංහලෙන් දරුවොත් එක්ක වැඩ කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මොකද මේ පුංචි උන් කවදා හරි ලංකාවට එන්න වුණොත් ආගන්තුකයෝ වෙන එක නවත්තනවා. අපේ රටේ මහ පොළොව ගඳ සුවඳ තේරෙන්නේ මව්බස දන්න ළමයින්ට. ඒක ඕනි. එතකොටයි අපේ කම එන්නේ. මොකද අපිට ගන්න හොඳම ආදර්ශ ඉන්දියානුවානේ. මොන ලෝකේ ගියත් ඉන්දියානු කම නැති කරන්නේ. බලන්නකොනේ ඉංග්‍රීසි කතා කරනවා කෙලින්ම ඉන්දියන් ඉංග්‍රීසි. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ රටේ අයට තමයි තියෙන ඔක්කොම ලෙඩ තියෙන්නේ නිකන් අපි කතා කරන්න ඕන රැජිනගේ පුතා වගේ. our country කියලා ලස්සන කියනවානේ. ඒ ඉන්දියන් ඉංග්‍රීසි බලන්නකෝ වැඩේ කරගන්නවානේ our වලින් හරි. දැන් අපිට එහෙම බෑ රැජිනගේ පුතා වගේ නිකන් චාල්ස් කුමාරයා වගේ අපි ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරේ නැතොත් හොඳම අචි. ඔන්නෝම හීනමාන අපිට. මම යෝජනා කරන තමන්ගේ ළමයාට සිංහල බැරි නම් තමයි හීනමානි වෙන්න ඕන. අපි මේ සුද්ධිය සුද්ධෝ වගේ ඉංග්‍රීසි කතා නොකරයි කියන එකට අපිට ප්‍රශ්නයක්. මේක අපේ මව්බස නෙවෙයි. අපි ඒක අපේ වැඩ කරගන්න තියෙන භාෂාවක් විදියට අපි මොන જાතියෙන් හරි ඒක යස් 50යි 90යි හරි කමන්නේ දාලා ඒක ඉවර කරගන්න ඕනේ. ඊක ගැන මත වෙන්න එපා. මව්බස බැරි නම් ලැජ්ජ වෙන්න. නේද? අපේ මව්බස සිංහල. එන්න බුද්ධිමත් වෙන්න ඒ මව්බස රකින්න. මම ඉල්ලා සිටිනා ඒක රකින්න කියලා. ඒක අත්තම්මලා සියලා නම් මෙහි ඉන්න අය පින් සිද්ධ වෙනවා මේ මොනුපුරු මිනිබිරියොත් එක්ක සිංහලෙන්ම වැඩ කරා. සිංහලෙන්ම වැඩ කරා. ඒක මේ දරුවන්ට කරන්න පුළුවන් ලොකු අනුග්‍රහයක් නේ. හොඳයි ඒක මතක් කරේ ඉතින් අපේ රටට මේ දරුවෝ ඕන නිසා. මේ දරුවෝ අපි ආස කොහොම හරි අපේ රට හොඳ තැනක් වුණොත් මේ දරුවන්ටත් ඇවිත් අපේ රටට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න එපා නේද? අපේ දරුවෝ අපේ එක પરම්පරාවක් ලක්ෂ 30ක් විතර ලංකාව අතෑරලා උගත්තු ඇවිල්ලා තියෙන එළියට. අද හිස් මිනිස්සුන්ගේ ලංකාව පිරලා තියෙන්නේ. දැන උගත් මිනිස්සු ලක්ෂ 30ක් පවුල් මේක අතෑරලා යෑම අපිට සතුටක් නෙමෙයි. ඉතින් තව එක ත්‍රස්තවාදී කැරලි දෙකක් ගියොත් තව කිසි මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. යන්න පුළුවන් හැම මිනිහම දාලා යයි යන්න. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුදනේ? මොන රටක් තියෙද අපේ රටේ? ඒ නිසා මේ දරුවෝ කවදා හරි එන්න ඕනේ අපේ රටට. එහෙම එන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි. අපි ප්‍රාර්ථනා කරන්න ඕන. අපේ හිත හොඳ කරගත්තොත් අපි හොඳ හිත වලින් පැතුවොත් යම් දේවල් හරියනවා. අපි දන්නේ ආරයද මෙයාද කියලා. නමුත් අපිට හොඳ යහපත් සමාජයකට අපිට හොඳ සිතුවිලි තියෙනවා. යහපත් රටකට අපිට හොඳ සිතුවිලි තියෙන්න ඕන. අන්නේම හොඳ සිතුවිලි වලින් අපි වැඩ කරනකොට හොඳ ප්‍රතිඵල නිර්මාණය වෙනවා. හිතනේ ගොඩක් ඒවා හදලා දෙන්නේ. හිත මේ සබා දහමට නිකුත් කරන ඒවට රියැක්ට් කරන එක. මතක තියාගන්න. අපේ හිතින් අපි යහපත් දහමි පාලකයෙකුගේ අවශ්‍යතාවය, රාජ්‍යයක අවශ්‍යතාවය අපේ හිතට දෙන්න ඕන නිතර. එතකොට ඒකට පරිසරය හැදේ. ඒක තමයි මේ විශ්වයේ තියෙන නීතිය. මේ සබා ධර්මයේ තියෙන රිද්මය එක. ඒ රිද්මයට අපි එකතු වෙනවා. එහෙම නැතුව ආරයාගේ පස්සේ මෙයාගේ පස්සේ ගිය කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි මේ සබා දහම එක්ක හදවතින් එකතු වෙනවා. එතකොට අපිට යහපතක් වෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන්, තාම ඕන කමින් අපේ ධම්මානන්ද, අපේ කල්යාණ මිත්‍ර සහෝදර හාමුදුරුවෝ, අපේ පඬිතුහන්ලා තුන්දෙනා ලස්සනට මේ පන්සල් කරගෙන යන්නේක අපිට සතුටුයි. විශාල දායක පිරිසක් එක්ක අපේ ශ්‍රී ලාංකිකයෝ අතරමං වෙන්න දෙන්නේ නැතුව මේ රටේදී අපේ බෞද්ධකම රකින්න, අපේ සිංහලකම රකින්න, අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව රකින්න අපේ සායනහන්සලා අප කැප වෙනවා. ඉතින් අපිත් එක්ක අවුරුදු ගාණක් එකට හිටපු සහෝදර සායනහන්සලා මේ විදියට කටයුතු කරන එක අපේ හදවතට පුදුම සතුටක්, සෝයක් දැනෙන එකක්. ඉතින් අද පින්කම බොහෝම මිත්‍රත්වයෙන් එකතු වෙලා කරන පින්කමක් වෙනවා නේ. ස්වාමීන් වහන්සේ මායි හමු වෙනවා. ඊළඟට අපේ සත්‍යනෝනා නිශාන්ත මහත්තයා අපේ ડોක්ටර්ලා දෙන්න නේද? ඒගොල්ලොත් පවුලේ නෑයෝ, යාළුවෝ හොඳම. ඒ දරුවොත් යාළුවෝ නේද? ඉතින් කල්යාණ මිත්‍රත්වය තමයි පින්කම් වල පදනම. පින්කම් වලින් ලැබෙන ලොකුම ආනිසංසයක් තමයි කල්යාණ මිත්‍රයෝ නැවත නැවතත් මුණ ගැසීම. ඉතින් හොඳ දෙයක්. රැස් කරගත් සියලුම පින් කුසල් අනුමෝදන් කරමු. මයිකල් ගෝමස් ආදරණීය පියාණන් වහන්සේට, මම හිතන්නේ ડોක්ටර්ගේ පියාණන්නේ, මහත්මයාගේ පියාණන්, ප්‍රසන්න ડોක්ටර්ගේ පියාණන්, ඒ වගේම මල්කාන්ති ගෝමස් මාතාව, ධම්මිකා පෙරේරා මාතාව,
මිල්ටන් පෙරේරා මාතාව වගේම අපේ නිශාන්ත මහත්මයාගේ තාත්තා ඒ වගේම සත්‍ය නෝනාගේ තාත්තා ඇතුළු කොට මේ උතුම් පින්කමට ඔබ නමින් මිය ගිය අපේ දමාන් සායිනහන්සේ අපේ පඬිතු සායිනහන්සේලා නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මව් දෙමව්පියන්ගේ පාර්ශවවල අපවත් වූ අදාළ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් නිපින්වත් වේවා අමා මහ නිවනම අවබෝධ වේවා සාදු 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 දෙවියෝ පින්වත් කරගනිත්වා අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක්ක නිරෝගීව සුවපත් සිතින් යුක්තව මේ රට තුල සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා වාසනාව ලැබේවා නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක්ම ලැබේවා මේ පින්වන්ත දායක පිරිසට පන්සල හොඳට පවත්වාගෙන යන්නට ලස්සනට මේ පන්සල වටා ඔබගේ දරු කැල යහපත් ශ්‍රී ලාංකීය බෞද්ධ දරු සමාජයක් විදියට ගොඩනගන්නට ලැබේවා අද පින්කමේ දායකත්වයේ ගත අපේ වෛද්‍යතුමාටත් වෛද්‍යතුමිය ඇතුළු මේ ස්ථානෙට ආපු උදව් කරපු මේ කොඩි ආදිය හදලා මේ කටයුතු වලින් සැරසිලි කරපු මේ භාග්‍යවතුන් වහන්සේට ඒ රස්වලල්ලක් ආදිය ලස්සනට හදපු ඒ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා සිතක් වේවා රටත් සුවපත් වේවා ඔබත් සුවපත් වේවා දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමී ධර්මයක් වේවා සාදු 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 ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පාරන්ති තී කවුරුත් වන්දනා කරමු අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන මිනාතේ සමිච්ඡතු හැම දිනාටම තුනුරුවන් සරණයි